සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස වැඩම කොට වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊටාම ඉක්මන් භවයක කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා
මේ සසර ගමන නිමා කිරීමේ බලාපොරොත්තු ඇතුවයි ධර්මශ්‍රවණය කරන්න සූදානන් වෙන්නේ. ඒ උතුම් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් ධර්ම දානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් හේතු වාසනාවේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද මේ ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ අනමතග්ග සංයුත්තේ ධර්මකාරණා කීපයක් සාකච්ඡා කරන්න. මේ සංසාරය කොයි වගේද? මේ සසර කොහොම පවතිනවද කියන කාරණාව පැහැදිලි කරන කරුණු රාශියක් තමයි අනමතග්ග සංයුත්තේ අන්තර්ගත වෙන්නේ. ඒ කාරණාව පැහැදිලි කරගන්න මුලින්ම පේතවත්තු පාළියේ සඳහන් කරන මේ උබ්බරී කියන පේතවත්තුව සාකච්ඡා කරමු කියලා කල්පනා කළා. අපේ භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන වෙලාවේ බුදුරජාණන් වහන්සේට එදා දකින්න ලැබුණ බොහොම ශෝකයට පත්වෙච්ච කාන්තාවක්. මේ කාන්තාව කරුණා නෙතින් දැක්කට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට කල්පනා කළා ඇයට යහපතක් කරන්න පුළුවන්කමක් තියෙනවද? භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණොත් ඇයට කොයි විදිහේ යහපතක් උදා වෙනවද කියන කාරණාව. ඉතින් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා අනුශාසනාවක් කළොත් ඇයට මේ පවතින ශෝකය තුරන් කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි දේශනාව අවසානයේ උතුම් වූ සෝවාන් ආර්ය මාර්ගඵලය ලබා ගන්න තරම් ඇයට සසර බොහෝම පිං තියෙනවා. ඉතින් සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ සිරිත තමයි සසරින් මිදෙන කෙනෙක් දැක්කොත් භාග්‍යතුන් වහන්සේ ඒ අය සංසාරයෙන් මිදවීම සඳහා ඒ අය හොයාගෙන වැඩම කරනවා. සතපුම් 100 ගණන් සතපුම් 1000 ගණන් නමුත් එක තනි පුද්ගලයෙක් වෙනුවෙන් වුණත් භාග්‍යතුන් වහන්සේ පයින්ම වඩිනවා. එහෙම අවස්ථා පිළිබඳව ධර්මයේ බොහෝසේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කාන්තාවත් භාග්‍යතුන් වහන්සේට මුණ ගැහුණොත් ඇය මේ සසර මග කෙරවල කරගන්න අවශ්‍ය ආර්ය මාර්ගයට ළඟා වෙනවා කියන කාරණාව දැනගත්ත නිසා සුදුසු වෙලාවක බුදුරජාණන් වහන්සේ ඒ කාන්තාවගේ නිවසට වැඩම කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වඩිනවා දැකලා බොහොම සතුටු වෙලා ආසන පනවලා වඩා හිඳව ගත්තා. වන්දනාමාන කරලා ඉවර වුණාම බුදුරජාණන් වහන්සේ ටික වෙලාවක් ආගිය තොරතුරු කතා කරලා ඒ කාන්තාවගෙන් අහනවා බොහෝම ශෝක කරමින් නේද මේ දවස් ටිකේ කාලෙ ගෙවෙන්නේ කියලා. ඒ සඳහන් කළා එහෙමයි ස්වාමීනි. දරාගත නොහැකි තරම් මහා ශෝකයක් මට තියෙනවා. කුමන කාරණාවක් නිසා ඒ ශෝකය උපන්නද? ඒ සඳහන් කරනවා ස්වාමීනි මගේ ස්වාමි පුරුෂයා මරණයට පත් වුණා. ජීවිත කාලේ වැඩි කාලයක් මට රැකවරණය දුන්න. ආහාර පානාදියෙන් මා පෝෂණය කළ මගේ ස්වාමි පුරුෂයාගේ වියෝව මට දරාගන්න අපහසුයි කියලා. ඇගේ ශෝක ගින්න නිමණ්ඩ ඕන නිසා අපේ බුදුරජාණන් වහන්සේ ඇයට අතීත කතාවක් දේශනා කළා. ආන්ගේ අතීත කතාව තමයි මේ උබ්බරී කියන පේතවත්තුව. ඒ පේතවත්තුව දේශනා කරන්න හේතු වුණේ මේ කාන්තාවගේ මේ කාරණාව. අතීතයේ පංචාල කියන රටේ කපිල කියන නගරේ
චූලනී බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා. දසරාජ ධර්මයෙන්ම යුක්තයි. මනාව රාජ්‍ය පාලනය කරනවා. රාජ ධර්මවලට ගරු කරමින් තමන්ගේ ශ්‍රාවක නැත්තං රට වැසියන්ට මනා හිතවත් ප්‍රතිපදාවක් අනුගමනය කරමින් ඉතාම ධාර්මිකව තමයි රාජ්‍ය කටයුතු කරන්න. සමහර දවස්වලට රජ්ජුරුවන්ගේ සිරිතක් තිබුණා රාජ වේශය අත්හැරල සාමාන්‍ය වේශයෙන් මිනිස්සු අතර හැසිරෙනවා. මිනිස්සු අතර එහෙම හැසිරෙන්ඩ කාරණා කීපයක් තියෙනවා පින්නතුනි. රජ්ජුරුව ඉතාම හොඳයින්නේ බොහෝම ධාර්මිකයි. එහෙම ධාර්මික වනත් රජ්ජුරුවන්ගේ යම් යම් අඩුපාඩු තියෙන්ට පුළුවන්. හැබැයි මිනිස් ඒවා රජ්ජුරුවන්ට ඇවිල්ල කියන්නේ නෑ. එකක් තමයි රජුගේ අඩුපාඩු පෙන්නලා දෙන්න මිනිස්සු තුළ තියෙන බය. සාමාන්‍යින් අපි වර්තමානය ජනාධිපති කෙනෙකුට මැති ඇමති කෙනෙකුට විරුද්ධව ඕන දෙයක් කතා කරනවා. උද්ඝෝෂණයක් නමුත් කරනවා. නමුත් රජකුට විරුද්ධව එහෙම කටයුතු කරන්න අපහසුයි. එම කටයුතු කරන ද යුද්ධයක් තමයි. මොකද රජ්ජුරුවන්ට විරුද්ධව කටයුතු කරන්න බැරි රජ්ජුරුවන්ට උවමනානං තමන්ට විරුද්ධ වෙන ඕනෑම කෙනෙක් මරණ්ඩත් පුළුවන්. හැබැයි එහෙම කලා කියලා රජ්ජුරුවන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන්ඩ වෙන අය නෑ. මොකද රජෙක් කියල කියන්නේ රටේම අයිතිකාරයට. රටේ අයිතිකරු කියල කියන් රටේ ජනතාව සියලු දෙනාම රජුට යටත්. ඒ නිසා යම් වරදක් කළත් රජුට එරෙහිව ක්‍රියාත්මක වෙන්නෑ කවුරුව. සමහර අවස්ථාවන් වල අපිට අහන්ඩ ලැබෙනවා එහෙම එරෙහිව ක්‍රියාත්මක වනානම් යුද්ධයක් තමයි කරන්න. සමහර මැති ඇමතිවරු යුද්ධයක් තමයි සූදානන් කරගනි රජුට විරුද්ධව. ඉතින් ඒ නිසා සාමාන්‍ය කවුරුවත් රජුට විරුද්ධව නැගී හිටින්නේ නෑ. ඉතින් මේ වෙලාවේ රජ්ජුරුව කල්පනා කරනවා කවුරුවත් මගේ අඩුපාඩු ටික කියන්නෙත් නෑ. නමුත් මාළඟ අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු මම නොදැන සිද්ධ වෙන දේවල් වෙන්න පුළුවන්. අන්න එවන් අඩුපාඩු තියෙනවා නම් ඒ ටිකත් හොයලා නිවැරදි වෙන්න ඕනේ. ඒ නිසා තමයි සාමාන්‍ය ඇඳුමින් සැරසිලා මේ මිනිස්සු අතරට ගිහිල්ලා එක එක තැන්වල මිනිස්සු රැස් වෙන ස්ථානවල ඉන්නවා. ඒ අයත් එක්කම කතා බහ කරනකොට රජු ගැන නමුත් කතා කරනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අඩුපාඩුවක් එළියට එයිද කියලා. එහෙම වුණොත් ඒ අඩුපාඩුව තමන්ම හදාගන්නවා. මේක එක කාරණාවක් මේ වෙස් වලාගෙන යන්නේකි. අනිත් අරමුණ තමයි තමන්ගේ රාජ්‍ය පාලනය ඉතාම සාර්ථකද. රජ්ජුරුව විශේෂයෙන් විමසනවා සාමාන්‍යයෙන් මිනිස්සු ගෙවල් දොරවල්වල මේ ගේට්ටු වහන්නේ නැතුව රාත්‍රීට නිදාගන්නවාද. වැටකඩුළු තර කරන්නේ නැතුව මිනිස්සු බොහොම සැහැල්ලුවෙන් ජීවත්වෙනවාද. දොරජනෙල් වහන් නැතුව ජීවත්වෙනවාද කියන කාරණාවත් රජ්ජුරුව බලනවා. ඒකට හේතුව තමයි නිතර නිතර දොරජනෙල් වහලතියන්ට සිද්ධ වෙනවන වැටකඩුළු වහුරලා වහලතියන්ට සිද්ධ වෙනවා කියල කියන්නේ තමන්ගේ ධනයට ආරක්ෂාවක් නෑ කියන එකයි. ඒ ආරක්ෂාවක් නෑ කියල කෙන රටේ හොරු ඉන්නවා කියන එකයි. රජු හරියටම තමන්ගේ කාර්ය කරනවන ඒ රටේ හොරු ඉන්න පුළුවන්කමක් නෑ. හැමෝටම සහනයෙන් ජීවත්වෙන්ට පුළුවන් පරිසරයක් තියෙන්ඩෝන. ඉතින් රජ්ජුරු හිතාගෙන ඉන්නවා එහෙම පරිසරයක් රට ඇතුළි තියෙනවා කියලා. නමුත් ඒක තහවුරු කරගන්න මේ විදියට රජ්ජුරුව අනික් අයට අඳුරගන්න බැරි වේසයෙන් ගිහිල්ල පරීක්ෂා කරනවා. එහෙම යන අතරේ එක අවස්ථාවක රජ්ජුරුව යන්නේ සන්නාලියක් වගේ. සන්නාලියක් කියල කියන්නේ ඇඳුම් මහන කෙනෙක්. ඇඳුම් මහන කෙනෙකුගේ වේසයෙන් සැරිසරන අවස්ථාවේ ඉතාම දුප්පත් ගෙදරකට රජ්ජුරුව ගොඩ වෙනවා. ගොඩ වුණහම ඒ ගෙදර ඉන්න
වයසක කාන්තාව. ගෙයින් එලියට ඇවිල්ලා රජ්ජුරුවන්ගෙන් අහනවා බොහොම ගෞරවනීය විදිහට මේ රජු බව දන්නේ නැහැ. ආර්ය ඔබ කොහෙද මේ යන්නේ කියලා. එතකොට අර සන්නාලිය කියනවා මම ප්‍රස්තාවක් හොයාගෙන යනවා. ඔබලාට පුළුවන්නම් මට ආහාර දෙන්න. ඔබලාට පුළුවන්නම් මට වැටුප් දෙන්න. මට පුළුවන් ඔබලාට සේවය කරන්න. ඒ කාන්තාව සඳහන් කළා ආහාර සහ වැටුප් සපයන්ට තරම් වත්කමක් අපිට නෑ. ඒ හින්දා එහෙම කරන්න පුළුවන් තැනක් හොයාගත්තොත් ඔබටත් ජීවන මාර්ගයේ සකස් කරගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ සන්නාලිය අහනවා මට එහෙමනම් ටික දවසකට මෙහෙ නතර වෙන්න පුළුවන්ද කියලා. අර මහලු කාන්තාව කියනවා ඒකට කමක් නෑ. විවේකයෙන් මෙහෙ නතර වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම කීවට පස්සේ දවස් කීපයක් ඒ ගෙදර නතර වෙනවා. හැබැයි ඒ ගෙදර ඉන්නේ අම්මා සහ දුව විතරයි. මේ මහලු කාන්තාවට ඉන්නවා ඊටාම පුණ්‍යවන්ත දුවක්. ඉතින් දවස් කීපයක් මේ ගෙදර ඉන්න දවසක අර සන්නාලිය අහනවා අම්මගෙන් මේ දුව විවාහකද? ඇයි කියනවා විවාහක නෑ. විවාහ කරලා දෙන්න පොරොන්දුවක් තියනවද කාටවත්? නෑ තවම එහෙම දෙයක්වත් නෑ. ඇයි විවාහ කරගන්න මං කැමතියි කියලා කිව්වොත් අකමැතිද කියලා ඇහුවා. නෑ එහෙම අකමැති වෙන්න හේතුවකුත් නැහැ කියලා ඒ සඳහන් කළා. ඊට පස්සේ අර මහලු කාන්තාවගේ අතට කහවණු 1000ක් දුන්නා. දීලා කිව්වා මං එනකන් මේකෙන් ජීවත් වෙන්න. මං ආපහු එනවා. එහෙම කියලා පිටත් වුණා. පිටත් වෙලා ගිහිල්ලා මාලිගාවට ගිහිල්ලා නැවත රජු විදිහට සැරසිලා රාජපුරුෂයන්ට කතා කරලා අර දුප්පත් නිවස තිබුණ තැන රාජපුරුෂයන්ට දැනුවත් කරලා රජ මාලිගාවේ ඉඳලා ඒ නිවස දක්වා මග දෙපස රාජකීය මංගල උත්සවයකට ගැලපෙන ආකාරයෙන් සරසන්න කියලා කිව්වා. ඊට පස්සේ රජ්ජුරු ඇතාගේ පිටේ නැගලා ඒ ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර ඇතුලේ කහවණු බිම අතුරලා රන් සහ රිදී කලගෙඩිවලින් සුවඳ පැන් අරගෙන අර තරුණිය කහවණු මත හිටවලා සුවඳ පැනින් නාවලා තමන්ගේ අග්‍ර මහේෂිකාව හැටියට රජුරු එදා විවාහ කරගත්තා. ඒ විවාහ කරගන්න වෙලාවේ ඇයට විශේෂ නමක් ලබලා දුන්න උබ්බරී කියලා. ඒ නිසා තමයි පේතවත්තුවටත් මේ නම ලැබෙන්නේ. මාලිගාවට එක් කරගෙන ඇවිල්ලා බොහොම සතුටින් රජුරුව තමන්ගේ ජීවිත කාලයේම රාජ්‍ය තන්ත්‍රය මනාව පාලනය කරමින් ඈත් සමග ජීවත් වුණා. ආයුෂ අවසානයේ රජුරුව මරණයට පත් වුණා. ආදාහන කෘත්‍යයත් නිසි විදිහට සම්පූර්ණ කළා. රටවැසියෝ සහ දේවී ඇතුළු පිරිස. ඒ වුණාට තමන්ගේ ස්වාමියා මරණයට පත්වෙච්ච දුක මේ අග්‍ර මහේෂිකාවට දරා ගන්න බෑ. රජ්ජුරුව තමන්ට සලකපු හැටි මතක් වෙනවා. අර දුප්පත් ගෙදර අම්මත් එක්ක ජීවත් වෙච්ච කාලේ මතක් වෙනවා. එහෙම දිලිඳු ජීවිතයක් ගත කරපු මට රටේ රජ්ජුරුවන්ගේ අගමෙහෙසිය බවට පත් වෙන්න තරම් වාසනාව මේ රජු විසින් උදා කරලා දුන්නා. එතන ඉඳලා මම ඊටාම සැපවත් ජීවිතයක් ගත කළා. මේ රජ්ජුරුව මගේ ආරක්ෂා සම්පත්තිය හැදුවා. අනෙකුත් හැම කාරණාවකදීම මගේ සියලු අවශ්‍යතා සම්පූර්ණ කරලා දුන්නා. එවන් වූ ස්වාමියා මට අහිමි වුණා කියන කාරණාවෙන් ඇය ශෝක කරනවා. රජ්ජුරුව ආදාහනය කළාට පස්සේ සෑම දවසකම උදෑසන මලුත් නෙලාගෙන ආරක්ෂක පිරිසත් එක්ක සොහොනට යනවා. රජ්ජුරුව ආදාහනය කරපු තැන මල් පූජා කරලා එතන වැඳගෙන අඬනවා. සමහර වෙලාවට නැගිටලා ආදාහනය කරපු තැන ප්‍රදක්ෂිනා කර කර අඬනවා.
මේ විදිහට විවිධ ඉරියව්වෙන් ආය රාත්‍රිය උදාවෙනකම්ම සොහොනෙම තමයි ඉන්නේ. හැන්දෑවට අපහු යනවා. පහෝදා උදේට ආයෙත් එනවා. මේක ඇගේ දිනචරියාව වගේ බවට පත්වෙලා. මේ කාලේ අපේ මහ බෝසතාණන් වහන්සේ ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙලා ධ්‍යාන අභිඥා සහිතව පාරමී සම්පූර්ණ කරමින් වැඩ ඉන්න කාලේ. එක දවසක් බෝසතාණන් වහන්සේ මේ සොහොනට උඩින් අහසින් වඩිනවා. ඒ වෙලාවෙ දැක්ක පිරිසක් රැස් වෙලා ඉන්නවා. එක තැනැත්තියක් සුවඳ මල් තියාගෙන අඬනවා. ඒ කාරණාව දැකලා අර පිරිසට කතා කරලා අහනවා, ඇයි අර තැනැත්තිය අඬන්නේ? මොකද්ද හේතුව කියලා. එහෙම ආපුහම මේ පිරිස කියනවා, ස්වාමීනි, ඒ අපේ රැජින මහරජ්ජුරුව මරණයට පත් වුණා. රජ්ජුරුව මරණයට පත්වෙච්ච දුක දරාගන්න බැරුව ඇය සෑම දවසකම මේ සොහොනට ඇවිල්ලා සුවඳ මල් පූජා කරලා මෙතන ඉඳගෙන අඬනවා කියලා සඳහන් කරාම මේ ඍෂිවරයා කල්පනා කළා ඇයට කතා කරන්න ඕන කියලා. අතීත ජීවිත ලක්ෂ ගණන් මේ ඍෂිවරයාට ආපහු දකින්න පුළුවන්. මේ කාන්තාව ගාවට ඇවිල්ලා කතා කරලා අහනවා, ඔබ කුමක් සඳහා ශෝක කරනවද? ඒ සඳහන් කළා, ස්වාමීනි, පංචාල රටේ මහරජ්ජුරුව මගේ ස්වාමි පුරුෂයා චූලනී බ්‍රහ්මදත්ත මහරජ්ජුරුව මරණයට පත්වීම නිසා මට ඒක දරාගන්න අපහසුයි. මගේ ස්වාමියා සිහි කර කර මං හැමදාම මෙතෙන්ට ඇවිල්ලා අඬනවා කියලා. මේ වෙලාවේ මේ ඍෂිවරයා අහනවා, පංචාල රටේම රජකම් කරපු චූලනී බ්‍රහ්මදත්ත කියලා නම තිබුණ රජවරුම 86000ක් ඔබේ ස්වාමියා ආදාහනය කරපු මෙතනම ආදාහනය කරලා තියෙනවා. මේ රටේමයි රජකම් කිරුවේ. නමත් චූලනී බ්‍රහ්මදත්තම තමා. එතකොට මේ සැරේ මේ අග්‍ර මහේෂිකාවගේ ස්වාමියා චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ තාත්තා කවුද? ආන් ඒ තාත්තගෙම දරුවෝ තමයි මේ 86000. එකම තාත්තගේ පුත්තු මෙතන ආදාහනය කරලා තියෙනවා. මේ 86000ක් දෙනා රජවරුන්ගේ බිසව වුණෙත් වෙන කවුරුවත් නෙමේ ඔබමයි. එතකොට මේ 86000ම ඔබේම ස්වාමි පුරුෂවරු. දැන් එතකොට ඔබ අඬන්නේ මොන ස්වාමියා වෙනුවෙන්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ මේ කාන්තාව නැගිට්ටා. නැගිටලා අහනවා, ස්වාමීනි, මේසා දීර්ඝ කාලයක් 86000 වතාවක් මම ඉපදුනේ කාන්තාවක් වෙලාමද කියලා ඇහුවා. ඒ වෙලාවේ ඍෂිවරයා සඳහන් කරනවා, 86000 වතාවක් නෙමෙයි, නිමක් නැති ආත්මවල ඔබ ස්ත්‍රීත්වයේ ඉපදිලා තියෙනවා. ඔබ ස්ත්‍රී වෙලා ඉපදුනා විතරකුත් නෙමෙයි, ඔබ පුරුෂ වෙලත් ඉපදුනා, තිරිසන් වෙලත් ඉපදුනා, නිරය ලෝකවලත් ඉපදුනා, ප්‍රේත වෙලත් ඉපදුනා, මනුස්ස ලෝකයේ තවත් වෙනත් ස්ත්‍රී පුරුෂ ආත්මවල ඕන තරම් ඉපදුනා. එවන් සංසාරික චූලනී බ්‍රහ්මදත්ත නම් රජවරු 86000කගේ බිරිඳ වෙලත් ඉපදුනා කියලා සඳහන් කරාම මේ කාන්තාව ඍෂිවරයාගෙන් අහනවා, අනේ ස්වාමීනි, මේසා දීර්ඝ සසරක මෙතරම්ම කාලයක් ස්ත්‍රීත්වයේම ඉපදුනා නම් මට මේ ස්ත්‍රීත්වයෙන් මිදෙන්න මගක් කියලා දෙන්න කියලා. ආන් ඒ වෙලාවේ මේ ඍෂිවරයා මෛත්‍රී කර්මස්ථානය කියලා දෙනවා. මොකද ඒ කාලේ විදර්ශනාව නැහැ. අබුද්ධෝත්පාද කාලයක්නේ. නමුත් සමත භාවනා ක්‍රම තිබුණා. ඉතින් මෛත්‍රී කර්මස්ථානය තමයි ලබා දෙන්නේ.
එතකොට අපේ පින්නතුන් දන්නවා මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් තියෙනවා. එහි අවසාන ආනිසංසයේ හැටියට සඳහන් කරන්නේ සිහි මුලාවක් නැතුව කලුරිය කරන්න යෙදුනොත් බඹලෝ උප්පත්තිය ලැබෙනවා. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව ධ්‍යාන මට්ටමට ප්‍රගුණ කරපු කෙනෙක්. ඉතින් මෛත්‍රී කර්මස්ථානයේ ලැබලා දුන්නාම මේ රාජ මහේෂිකාව එදා ඉඳලා සොහනට ඇවිල්ලා ශෝක කරන්න කටයුතු කළේ නැහැ. හැබැයි ඇය මෛත්‍රී සිත හොඳට වැඩුවා. මරණයෙන් පස්සේ ස්ත්‍රීත්වය අතහැරලා බඹලෝ උප්පත්තිය ලැබුවා. බ්‍රහ්ම ලෝකේ ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් නැහැ. මේ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ අර සැවැත් නුවර ශෝක කරමින් හිටපු කාන්තාවට එදා දේශනා කළා. මේ සංසාරේ කොච්චර දිගද? මේ ස්වාමි පුරුෂයාම ඔබට කී වතාවක් මීට කලින් ස්වාමියා හැටියට මුණ ගැහිලා තියෙනවද? මොහු වෙනුවෙන් සසර ඔබ හලාපු කඳුළු මහා සාගර ජලයට වඩා වැඩි. මේක තවත් භවයක් පමණයි. නැවත සංසාරයෙන් මිදෙන්නේ නැත්තම් ආයෙත් කවදා හරි දවසක මොහුම මුණ ගැහෙනවා. මේ ආදී කාරණාවල් පැහැදිලි කරලා ධර්ම දේශනාව කරාම අර කාන්තාව සෝවාන් වෙනවා. එතකොට පින්නතුනි මේ කාරණාවෙන් අපිට යම් ප්‍රමාණයක අවබෝධයක් ලැබුණා මේ සංසාරේ කොච්චර දිගයිද එහෙමනම් කියන කාරණාව. අපේ බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුක්තයේ දේශනා කොට වදාළේ බද්දවග්ගීය භික්ෂූන් වහන්සේලාටනේ. ඒ කාරණාව මං හිතන්නේ අපේ අය දන්නවා. අපි කියන්නේ බද්දවග්ගීය කුමාරවරු. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා පැවිදි වුණා. පැවිදි වෙලා එක වස් කාලෙක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනක වස් සමාදන් වෙමු කියලා මේ 30 දෙනාම බුදුරජාණන් වහන්සේ හොයාගෙන පිටත් වුණා. නමුත් බොහෝ දුර තමන් හිටපු ප්‍රදේශයේ ඉඳලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ළඟා වෙන්න නම් තවත් දවස් 6ක් කල් තියලා ඇසල පොය උදා වුණා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට වඩින්න බැරි වුණා. ඊට පස්සේ තීරණය කළා දැන් ඉතින් වස් සමාදන් වෙන්න ඕනේ. අපි එහෙනම් මේ ඉන්න තැන්වල වස් සමාදන් වෙමු. වස් කාලෙන් පස්සෙවත් භාග්‍යතුන් වහන්සේ වැඳගන්න යමු කියලා. බොහෝම සමගි සම්පන්නයි මේ 30 දෙනාම රාජකුමාරවරු. නමුත් ශාසනයට ඇවිල්ලා ඊටාම සමගියෙන් බොහෝම සතුටින් බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරමින් මේ වස් කාලය මනාව ගත කළා. වස් පවාරණය කළාට පස්සේ එහෙනම් දැන් පිටත් වෙමු භාග්‍යතුන් වහන්සේ වැඳගන්න කියලා 30 දෙනාම පිටත් වුණා. ඒ වුණාට පින්නතුනි මාර්ගය හරීම දුෂ්කරයි. මොකද වෙහි කාලී ධාරානිපාත වරුසාවක් කිරිලා පාරවල් කැඩිලා විශාල වලවල් හැරිලා වතුර පිරිලේ වගේ. ඉතින් උන්වහන්සේලා වඩිනවා දවස් 6ක්ම තාමත් වහිනවා. දවස් 6ෙම තෙමෙනවා. සඳහන් කරනවා පාරවල් වල සමහර තැන්වල මේ නිසීදන මාංශය දක්වා වතුර පිරිලා කියලා. ඒතර මේ වාගේ වලවල් වල බැහැගෙන තමයි යන්නේ. ඒතර මේ නිසීදන මාංශය දක්වා වතුර පිරිලා කියන්නේ. නිසීදන මාංශය කියලා කියන්නේ මේ ඉඳ ගන්න මස. අපි සිංහලෙන් සඳහන් කළා. ඉඳ ගන්න මස කියලා කියන්නේ අපි මේ පසුපස ප්‍රදේශයේ. අපි බිම වාඩි වෙන්නේ. එතකොට මේ බිමට හිටින ප්‍රදේශයේ. එතකොට වතුර වලට බැස්සහම අපි මේ ඉන හරියට විතර එනකන් වතුර. එතකොට දවස් 6ක්ම මේ අඳන සිවුරු ඔක්කොම හොඳටම තෙමිලා තියෙන්නේ. හිතන්නකො දවල් රෑ දෙකේම මෙහෙම තෙමුණ වස්ත්‍ර ඇඳගෙන මාර්ගයත් සමහර තැන්වල හොයන්න බෑ.
සමහර කඳු සහ පල්ලං තියෙන තැන් නගින්ඩත් අමාරුයි. ඇයි මඩරොල්ල ඇවිල්ල තැන්පත් වෙලා හරියට ලිස්සනවා. ඉහලට නගින කොටත් එහෙමයි පහලට බහින කොටත් එහෙමයි. මේවාගේ නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ තමයි දවස් 6කින් බුදුරජාණන් වහන්සේ ළඟට ළඟාවෙන්න. ළඟා වෙලා වන්දනා කරලා එකත් පස්සෙක වාඩි වුණාට පස්සේ. අපේ භාග්‍යතුන් වහන්සේ වස් කාලය ගැන ඇහුවා. ස්වාමීනි බොහෝම සතුටින් අපි මේ වස්තුම් වාසය ගත කළා. අපි පිටත් වනේ භාග්‍යතුන් වහන්සේ වැඩඉන්න තැනක වස් සමාදන් වෙන්න. නමුත් අපිට ඒකට අවස්ථාව ලැබුන්නේ. වස් පවාරණය කරලා භාග්‍යතුන් වහන්සේ වැඳගණ්ඩයි අපි මේ වැඩිය. කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේට මතක් කරලා. මහණෙනි වස්කාලයේ සුවසේ ගෙවුණද. ස්වාමීනි වස්කාලය නම් සුවසේ ගෙවුණා. නමුත් ස්වාමීනී වස් පවාරණය කරලා දවස් 6ක් මේ ආපු මග ගෙවාපු කාලයේ ජීවිතයේ පරම දුකක් වින්ද කියල සඳහන් කළා. මේ දවස් 6 ඇතුළේ. අන්න ඒ වෙලාවෙ තමයි අපේ භාග්‍යතුන් වහන්සේ අනමතග්ග සංයුක්තය දේශනා කරන්නේ මහණෙනි මේ දවස් 6ක් තිස්සේ ගෙවාපු විඳපු දුක ඒක දුකක්ද කියන කාරණාව පැහැදිලි කරන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සංසාරය විදගෙන එනකොට ඔබලා තිරිසං වෙච්ච ආත්ම සීමාවක් නෑ. එතකොට පින්නතුනි ඒ තිරිසං වුණේ ඒ 30 දෙනා වහන්සේ විතරද? අපි හැමෝම තිරිසං වෙච්ච ආත්මවල සීමාවක් නෑ. ඒ තිරිසං වුණ ආත්මවල අපේ බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිරය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඒ කියන්නේ හරකෙක් වෙලා ඉපදිච්ච ආත්මික මහා සාගරයේ ජලයට වඩා වැඩියෙන් ලේ සාගරයක් හැදෙන්න තරම් මම ආත්ම කීයක හරකෙක් වෙලා ඉපදිලා තියෙනවද? ඔබ අපි සියලු දෙනාම ගැන තමයි භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. ඒක සංසාරේ හැටි. ඒකයි සසර දුකයි කියලා දේශනා කළේ. ඒ වුණාට අද හිතලා බලන්නකෝ. ඊටාම උසස් ප්‍රභූවරයෙක් ගාවට ගිහිල්ලා මතකද මීහරකෙක් වෙලා හිටපු කාලේ කියලා ඇහුවොත් අපිට කොහොම ප්‍රතිචාරයක් හම්බ වෙයිද? පිළිගන්න කැමති නෑ. නමුත් මීහරක් වෙලා ඉපදිලාම අනුන් විසින් බෙල්ල කපාපු වෙලාවෙම ගලාගෙන ගියපු රුධිර ධාරාව තමයි සාගර ජලයට වඩා වැඩි කියලා දේශනා කරන්නේ. එතකොට එළුවෝ වෙලා බැටළුවෝ වෙලා මේවාගේ මසට යොමු වෙච්ච සත්තු වෙලා ඉපදිලා කොයි තරම් සසර ලේ හලන්නේ නැද්ද? එළුවෙක් වෙලා ඉපදිච්ච ආත්මවල බෙල්ල කපහම ගලාගෙන ගියපු රුධිරයත් සාගර ජලයට වඩා වැඩි. එළුවගේ ලේ. බැටළුවෙක් වෙලා ඉපදිච්ච ආත්මවල බෙල්ල කපාපු වෙලාවේ ගලාගෙන ගියපු රුධිරයත් සාගර ජලයට වඩා වැඩි. ඌරෙක් වෙලා ඉපදිලා බෙල්ල කපහම ගලාගෙන ගියපු රුධිරයත් සාගර ජලයට වැඩි. එතකොට එක සත්වයක් හැටියට අවස්ථා කීයක් නම් මේ සංසාරේ ඉපදිලා තියෙනවා. සාගර ජලයට වඩා වැඩියෙන් ලේ තිබුණා කියලා සඳහන් කරාම මේ කාරණාව හරියටම තේරෙන්න පින්නතුනි අපිට සාගරයේ තේරෙන්නත් ඕනේ. දැන් අපි සාගරේ දැකලා තියෙනවා. නමුත් සීමාවක් නැහැ සාගරේ. ගැඹුර දන්නේ නැහැ. ප්‍රමාණය දන්නේ නැහැ. සීමාව දන්නේ නැහැ. මහා සාගරය කියලා විතරයි අපි කියන්නේ. අපේ රට වටේටත් සාගරයේ තියෙනවා. ඉතින් වෙරළට ගිහිල්ලා බලහම අපිට ටික දුරයි පේන්නේ. ඊට පස්සේ පේන්නේ අහසයි මුහුදයි එකට ගෑවෙනවා වගේ. එතනින් එහාට අපිට පේන්නේ. නමුත් එතෙන්ට ගිහිල්ලා බැලුවොත් නැවත එවන්ම දුරකින් ආයෙත් පේන්නේ වගේ. අපි ජීවත් වෙන ලෝකේ
සාගර ගොඩක් නැහැනි පින්නතුනි. එක සාගරයයි තියෙන්නේ. හැබැයි තැන්තැන්වල ඒ සාගරය හඳුනා ගැනීම සඳහා යොදාගත්ත නං තියෙනවා. මහපොළොවත් එහෙමයි. එක පොළොවයි තියෙන්නේ. හඳුනා ගැනීමේ පහසුව උදෙසා විවිධ නංවලින් කොටස් කොටස් හඳුන්වලා තියෙනවා. සාගරෙත් එහෙමයි. අපේ රටවටේ තියෙන සාගරයට අපි කියනවා ඉන්දියන් සාගරය කියලා. පැසිෆික් සාගරය කියනවා. අත්ලාන්තික් සාගරය කියනවා. නමුත් මේ එකම සාගරයේ තමයි තැන්තැන්වල කොටස් වලට බෙදිලා තියෙන්නේ. ඉතින් එතකොට හිතන්නකෝ ඈත කෙරවලේ ඇන්ටාර්ක්ටිකාව දිහාවට යනකම් මේ සාගරයේ මොන තරම් නම් ජල කඳක් ඇද්ද කියලා. කවුරුවත් කීවෙන යන්නේ මෙච්චර සාගරයේ ගැඹුරයි කියලා. විද්‍යාඥයෙක්වත් සාගරයේ ගැඹුර මෙපමණයි කියලා තහවුරු කරන්නේ නැහැ. තහවුරු කරන්න බැරි නිසා. හැබැයි තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ සාගරයේ කොච්චර ගැඹුරුද කියන කාරණාව බුද්ධ දේශනාවෙන් අපිට පැහැදිලි කරලා තියෙනවා. කොයි තරම් ප්‍රමාණයක් විතර? යොදුන් 84,000ක් ගැඹුරුයි කියලා කියන්නේ. ඉතින් යොදුනකට සැතපුම් කීයක් තියෙනවද කියන කාරණාව බලලා 84,000න් ගුණ කරාම සාගරයේ ගැඹුර සැතපුම් ලක්ෂ ගාණක් එනවා. එතකොට හිතන්න මොන ජලස්කන්ධයක්ද කියලා. යොදුන් 84,000ක් කියලා සඳහන් කරාම යොදුන් 40,000ක් විතර යටට ගියහම මේ මහා සාගරයේ සැලෙනවා කියලා සඳහන් කරනවා. ඒ කවුරු නිසාද? අන්න ඒ තරම් ප්‍රමාණයක යටට ගියහම තමයි ඔය තිමිය, තිමිංගල, තිමිර පිංගල මේ ආදී මත්ස්‍යෝ ජීවත් වෙනවා කියන්නේ ඒ තරම්ම ගැඹුරේ. එතකොට මේ අයගේ විශේෂත්වය අපිට හිතාගන්න බැරි තරම් විශාලයි. මේ තිමිය, තිමිංගල, තිමිර පිංගල කියන්නේ මත්ස්‍ය වර්ග 3ක්. මේන් සමහර පිරිස යොදුන් 500ක් දිගයි කියලා කියන්නේ. දල වශයෙන් 70ක්ම හැටියට සතපුම් 5000කට ආසන්නයි. දිගින් ගත්තහම. තව කණ්ඩායමක් තව ප්‍රමාණයක් ඉන්නවා යොදුන් 300යි. ඉතින් අපි දන්නවා සාමාන්‍ය ලංකාවත් යොදුන් 300යි. තව ප්‍රමාණයක් ඉන්නවා යොදුන් 200යි. ඒ කියන්නේ සතපුම් ආසන්න වශයෙන් 2000ක් විතර. දල වශයෙන්. ආන් එවන් මත්ස්‍යෝ ජීවත් වෙන්නේ මේ යොදුන් 40,000ක් පමණ විතර යටින් කියන කාරණාව සමහර තැන්වල සඳහන් කරලා තියෙනවා. ඉතින් එතන ඉඳලා තව බොහෝ ගැඹුරයි සාගරේ. ඉතින් පින්නතුනි ආන් ඒ විදිහට මේ සාගරය ගැන හිතලා තෙරක් පරක් නැති ගැඹුරේ සීමාවක් නොදන්න මේ මහා සාගරයේ කොයි තරම් ජල කඳක් ඇද්ද? එතකොට මේ ආපු සංසාරේ මම මීහරකෙක් වෙලා ඉපදිලා තව කෙනෙක් මගේ බෙල්ල කපාපු වෙලාවේ ලේ ගලලා තියෙනවා නම් ඔය සාගරයේ ජලයට වඩා වැඩියෙන් පින්නතුනි හිතලා බලන්නකො මොන සා කාලයක් අපි එනව ඇද්ද කියලා. කීර සූත්‍රයේත් භාග්‍යතුන් වහන්සේ අපූර්ව උදාහරණයක් දැක්වුවානේ. එකම අම්මගෙන් බීපු කිරි මේ සාගර ජලයට වඩා වැඩි කියලා. මනුෂ්‍ය වෙලා ඉපදිලා අපි කියමු අම්මගේ නම සුමනා කියලා. මේ සංසාරයේ මේ අම්මම සුමනා කියන නමින්ම මට හම්බ වෙලා ඇගෙන් බීපු කිරි ප්‍රමාණය තමයි සාගර ජලයට වඩා වැඩි කියලා කියන්නේ. එතකොට මේ අම්මම වෙනත් නමකින් මට හම්බ වෙලා නැතුව ඇද්ද සංසාරේ? ඒක ගැන නෙමෙයි කතා කරන්නේ. අදත් ඇගේ නම සුමන, පෙරත් ඇය සුමනා නමින්ම ඉපදිච්ච කාලේ මම ඇගේ පුතා වෙලා ඇගෙන් බීපු කිරි ප්‍රමාණය සුමනගෙන් බීපු කිරි ප්‍රමාණය තමයි සාගර ජලයට වඩා වැඩි කියලා කියන්නේ. එතකොට තිස්සා නමින් අම්මා කෙනෙකුගේ පුතා වෙලා ඉපදිලත් එහෙමයි.
ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සංසාරයේ කොයි තරම්නම් දිගයිද අනම තග්ගෝයන් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායති මහණෙනි මේ සසර පෙර කෙරවල පණවන්න බෑ ඒ පණවන්න බෑ කියලා කියන්නේ සර්වඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේවත් ඒ පෙර කෙරවල දකින්නේ නැහැ කියන එකද භාග්‍යතුන් වහන්සේ දන්නවා අපි ඉපදිච්ච වාරගාන පවා භාග්‍යතුන් වහන්සේ නොදන්නවා නෙමෙයි එතකොට පණවන්න බෑ කියලා කියන්නේ පණවන්න බෑ කියන්නේ පින්නතුනි මෙන්න මෙච්චර වාර ප්‍රමාණයක් මෙහෙම ඉපදුනා කියලා දේශනා කළාට අපිට ඒක තේරෙන්නේ නෑනේ දැන් දැනට අපි ධර්මයෙන් කතා කරන ලොකුම ඉලක්කම තමයි අසංඛ්‍ය. එතකොට අසංඛ්‍ය ලියන්නේ 1.140 බව අපි ධර්මයේ තුලින් දන්නවා. ඉතින් ඒ වුණාට මේ ගානවත් අපිට තේරෙනවද? 1.140ක ගාන. දැන් එතකොට මේ සංසාරය ගැන කියන කතාවේ අපි 1.140 අවස්ථා කීයක් ඉපදෙන්නේ නැද්ද? ඉතින් ඕක භාග්‍යතුන් වහන්සේ අපිට මෙච්චර ප්‍රමාණයයි කියලා ප්‍රමාණයකින් දේශනා කළාට අපිට ඒක තේරෙන්නේ නැහැ ප්‍රමාණය. ආන් ඒකයි දේශනා කළේ පුබ්බා කෝටි න පඤ්ඤායති. මහණෙනි ඒ පෙර කෙරවල පණවන්න බෑ. සසර ආරම්භයේ කවද්ද කියන එක පණවන්න බෑ. හැබැයි භාග්‍යතුන් වහන්සේටත් ඒක පේන්නේ නැත්තම් භාග්‍යතුන් වහන්සේටත් පෙනෙන්නේ නැත්තම් මේ ප්‍රකාශය සඳහන් කරන්නේ පුබ්බා කෝටි න පස්සති කියලා. ඒ පෙර කෙරවල මහණෙනි පෙනෙන්නේ නැහැ කියලා තමයි එහෙමනම් සඳහන් කරන්නේ. නමුත් සඳහන් කරලා තියෙන්නේ පුබ්බා කෝටි න පස්සති කියලා නෙමෙයි පුබ්බා කෝටි න පඤ්ඤායති කියලා. එහෙම දේශනා කළේ මේ ඉපදිච්ච වාර ගණන පණවන්න බැරි නිසා. එතකොට මේ කීර සූත්‍රයේ උදාහරණයෙන් අපි සාකච්ඡා කළේ එකම මවකගෙන් බීපු කිරි මහසාගර ජලයට වඩා වැඩි කියලා. අපි දැන් මහසාගරය ගැන හිතුවත් බැහැ එතකොට. සාගර ජලයට වඩා වැඩි කියලානේ දේශනා කරලා තියෙන්නේ. එතකොට එකම අම්මා කෙනෙක් වෙනුවෙන් සංසාරේ අඬාපු වාර ප්‍රමාණය කොච්චර ඇද්ද? දැන් රජ්ජුරුවන්ගේ අග්‍ර මහේෂිකාව හැමදාම රජ්ජුරුව ආදාහනය කරපු තැනට ගිහිල්ලා අඬනවා. අපෙත් කෙනෙක් මරණයට පත්වෙච්චාම සමහරලාට අම්මලා තාත්තලා මාස ගණන් අඬනවා. පින්කමක් කරන්න ගියත් ඒ වෙලාවෙත් අඬනවා. මතක් වෙන මොහොතක ඇස්වලට කඳුළු වෙනවා. ඉතින් අපිත් කොයිතරම් දුක දරා ගන්න බැරුව අඬනවද? එතකොට සාමාන්‍යයෙන් අම්මා මරණයට පත් වෙලා තාත්තා මරණයට පත් වෙලා ආදාහනය කරන තුරු අපි කොච්චර අඬනවද? ඒ අඬාපු ප්‍රමාණය ගැන පින්නතින් හිතන්න. අපි කියමුකෝ දවස් 3ක් විතර දේහය ගෙදර තිබුණා කියලා. අපි නිතර බල අඬනවා. මේ අම්මා වෙනුවෙන් මේ ජීවිතේ අඬාපු කඳුළු අපේ පින්නතුන් හිතන්න පොල් කට්ටක් පිරෙන්න තරම් අපිට අඬන්න පුළුවන් වුණාද කියලා. පොල් කට්ටක් පිරෙන්න කඳුළු. එක ආත්මයක එහෙම අඬන්න බැරි වුණා නම් එක පුද්ගලයෙක් වෙනුවෙන් මේ පුද්ගලයා වෙනුවෙන්ම සාගර ජලයට වඩා වැඩියෙන් අඬලා තියෙනවා කියනකොට ඒ ප්‍රමාණය අපිට කවදාවත් තේරෙන්නේ නැහැ. සසර කලකිරෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේ අනමතග්ග සංයුක්තය අර භික්ෂූන් වහන්සේලා 39ට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ඉපදිච්ච ආත්ම ඉපදිච්ච වාරවල විඳපු දුක සතර අපායේ ඉපදිලා විඳපු නිමක් නැති දුක්ඛන්දරාව මේ සියල්ලම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා ඉවර වෙනකොට මේ භික්ෂූන් වහන්සේලා 39ම සිව්පිලි සිඹියා සහිතව රහත් වුණා. මේ සසර මේ තරම් භයානකද කියලා තේරුම් අරගෙන දුෂ්කර මාර්ගයක පයින්ම වැඩම කරපු මේ භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා අහසට පැන නැගලා
අහසින්ම වැඩම කළා. ඒ මේ සංසාරය හොඳට අවබෝධ කරගත්ත නිසා. අපටත් භාග්‍යතුන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ මේක නවතින්ට සුදුසු තැනක් නෙවෙයි. මේක කලකිරෙන්න වටින තැන. කලකිරිල්ල නැවත මේ සංසාරයට නොයන පුද්ගලයෙක් බවට පත්වෙන්ට. මේ කාරණාව හේතුවක් කරගන්න කියලා. මනුෂ්‍ය වෙලා ඉපදිච්ච වාර සීමාවක් නෑ. තිරිසං වෙලා ඉපදිච්ච වාර සීමාවක් නෑ. නිරයේ ඉපදිච්ච වාර සීමාවක් නෑ. ප්‍රේතලෝකවල අසුරලෝකවල ඉපදිච්ච වාරවල සීමාවක් නෑ. නොයෙක් ආත්මවල ගණනින් කියා නිම කළ නොහැකි තරං අති දීර්ඝ කාලයක් ඉපදිලා තියෙනවා. මේ ජීවිතෙත් යහළුවා කියලා ඊටාම ළඟින් ඇසුරු කරන කෙනා තව භවයක තමන්ගෙම පුතා, තව භවයක අද යහළුවා, තව භවයක තාත්තා, අද යෙහෙලියක්, පෙර භවයක අම්මා, අද අම්මා ඒ පෙර භවයක තමන්ගෙම දුව, අද බිරිඳ ඒ පෙර භවයක තමන්ගෙම මව, අද පුතා පෙර භවයක තමන්ගෙම තාත්තා, අද ස්වාමියා ඒත් පෙර භවයක තමන්ගෙම තාත්තා, එහෙම නැත්නම් තමන්ගෙම පුතා. මේ සංසාරේ එහෙම පෙරලි යන ගමන. මහණෙනි, කලකිරීම ඇති කරගත යුතුයි. සසර පිළිබඳව කලකිරීම ඇති කරගත යුතුයි. වහා මේ සංසාරයෙන් එතර වෙන්නම කටයුතු කළ යුතුයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් අවධාරණය කරනවා. මේ සසර ගමන තුල අපි ඉපදිච්ච ආත්මවලින් ඇටකෝටු නැතුව ඉපදිච්ච වාර වැඩි කියලා සඳහන් කරන්නේ. ඇටකෝටු ඇති සත්තු වෙලා උපදිනවට වඩා ඇටකෝටු නැති සත්තු හැටියට ඉපදිච්ච වාර වැඩි. පණු පළඟ ආදී සත්තු වෙලා ඉපදුනාම වැඩි. ඉතින් ඒ කාරණාව හිතලා බලහම පින්නතුනි, අපි ආත්ම කීයක් නම් ගැඩබිල් පණුව වෙලා උපදින්නේ නැද්ද? ගස් කොළන් වල තනකොළ මත ජීවත් වෙන ඒ වර්ණයටම සමාන වර්ණ ගත්ත විවිධ පණු වර්ග ඕන තරම් අපි දැකලා තියෙනවා. සමහර සත්තු දැක්කහම අපිට ඇති වෙන්නේ මහ පුදුම පිළිකුලක්. නමුත් ඒ පිළිකුල් සත්වයාගේ ආත්මය තුල මමත් එවන් සතෙක් වෙලා ජීවත් වෙච්ච ආත්ම ගණන නිමක් නැහැ. මත් එතන හිටියව ඕන තරම්. නොඑක් සත්තු නොඑක් රෝගාබාධ වලට ගොදුරු වෙලා ළඟට කිට්ටු වෙන්න බැරි තරම් දුර්ගන්ධයි. අපි එහෙම දුක් විඳපු වාර සීමාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි සමහරට හිතලා බලන්නකෝ පින්නතනේ, දැන් පාරේ යනකොට එක්කෝ සුචි ගොඩක් එහෙම නැත්නම් මලකුණ පාරයින් තිබුණාම ඇහැට ගැටුනේ නැතත් දුර්ගන්ධය දැනෙනවා. නමුත් ඇවිදගෙන යනකොට එක පාරම අපිට සද්දයක් ඇහෙනවා. මැස්සෝ ගොඩක් එක තැනකින් ඉගිලෙනවා. වටපිට බලහම ඒ ළඟම තියෙනවා කුණු වුණ මල කඳක් සතෙකුගේ. එහෙම නැත්නම් අසුචි ගොඩක්. එතකොට මට ඇති වෙන්නේ පුදුම පිළිකුලක්. නමුත් අර ඒකේ වහලා ඉන්න ඉහඬ මැස්සා එයාටත් පිළිකුල්ද ඒක. සාමාන්‍යයෙන් එහෙම දුගඳක් දැනෙනකොට මේ ඉහඬ මැස්සෝ කොහේ හිටියත් හොයාගෙන එනවා. මේ දුර්ගන්ධය හොයාගෙන එනවා. ඇවිල්ලා ඒ මත වහලා බොහොම සතුටින් එයම අනුභව කර ජීවත් වෙනවා. මටත් අද ඒක පිළිකුල් වුණාට මේ වාගේ ඉහඬ මැස්සෙක් වෙලා ඉපදිච්ච ආත්ම කොච්චරක් ඇද්ද? මලකුණු උඩ වහලා ඒ දුගඳ ආග්‍රහණය කර ජීවත් වෙච්ච කාලේ. උකුණෙක් වෙලා, මකුණෙක් වෙලා, කූඹියෙක් වෙලා ඉපදිච්ච වාරවල නිමක් නෑ පින්නතුනි. අද මෙහෙම හිටියට. සසර භවයෙන් වැහිලා නිසා
පෙර භවය කොහොමද කියන කාරණාව තේරෙන්නේ. ඔවන් සංසාරික මනුස්ස ජීවිතයක් අරගන්නවා කියන එක ඉතාම දුර්ලභ කාරණාවක්. ඉතාම දුෂ්කර කාරණාව. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ සංසාරයෙන් එතරවෙන්ඩ කියලා අපිට අනුශාසනා කළාට මේ සසරින් එතරවෙන්ඩ නම් හොඳට ප්‍රඥාව තියෙන මෙවන් ජීවිතයක්ම අවශ්‍යයි. සම්මා දිට්ඨික වූ මනුෂ්‍යයෙකුට විතරක් ඒ කාරණාව කරන්න හරි පහසුයි. නැත ලෝකෙ මිනිස්සුත් ඕන තරන් ඉන්නවා. හැමෝම සම්මා දිට්ඨික නෑනේ. ඉතින් සම්මා දිට්ඨික නැති කෙනෙකුට මනුස්ස ජීවිතයක් ලැබිලා තිබුණත් මේ දහමෙන් ප්‍රයෝජනයක් නෑ. මනුස්ස ජීවිතයක් ලබලත් භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාවෙන් ප්‍රයෝජන ගන්න අය කීයෙන් කී දෙනාද ජීවත් වෙන්නේ. එතකොට එවන් පිරිසක් වෙලා උපදින්ඩ සසර වෙනම විශේෂ කුසලයක් කරලා තියෙන්න ඕනේ. අපි ධර්ම දේශනාවල් වලින් අහලා තියෙනවා මනුෂ්‍ය ආත්ම භාවය කොයිතරම් දුර්ලභද කියන කාරණාව. අපේ භාග්‍යතුන් වහන්සේ උදාහරණ දෙකක් පැහැදිලි කරලා තියෙනවා සූත්‍ර දෙකක. එකක් තමයි බාල පණ්ඩිත සූත්‍රය. අපි හැමෝම අහලා තියෙන අර වියගහේ උපමාව. එක සිදුරක් තියෙන වියදඬුවක් සාගරයට වැටිලා තියෙනවා. සාගරයේ පතුලේ ජීවත් වෙන කන කැස්බෑවෙක් අවුරුදු 100කට සැරයක් සාගරයෙන් උඩට මතුවෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මහණෙනි මේ කැස්බෑව උඩට එනකොට අර වියගහ මුණ ගැහිලා වියගහේ තනි සිදුර හම්බ වෙලා මෙයා හිස උඩට යොමු කරනකොට අර සිදුරෙන් මෙයාගේ හිස ඉහළට එන්න ඕනේ. මේක වෙන්න පුළුවන්ද කියලා අහන්නේ. දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ සාගරයේ විශාලත්වය. මෙහි තියෙන සාගරයේම තමයි ඔය ඈත කෙරවලේ ඇන්ටාර්ක්ටිකාව තිහක් තියෙන්නේ. එතකොට මහා සාගරය කියලා කියහම මේ මුළු සාගරය ගැනමනේ කතා කරන්නේ. එතකොට එක වියගහයි තියෙන්නේ ඒකේ තියෙන්නේ එක සිදුරයි. එතකොට මේසා විශාල සාගරයේ මේ සතා කොහෙන් මතුවේද? වියගහ කොහෙ තියෙයිද? ඒ සතා මතුවෙන්නේ අවුරුදු 100කට එකපාරයි. ඉතින් මේ සතයි මේ වියගහයි මුණ ගැහෙන්න පුළුවන්ද? නොහැකිමයි කියන කාරණාව තමයි කියන්නේ. හැබැයි එහෙම වුණාට මේ ලෝකේ ඉතා අහඹු සිදුවීම් ඕන තරම් තියෙනවනේ. ආන් ඒවාගේ අහඹුවක් හැටියට වියගහයි කැස්බෑවයි මුණ ගැහෙන්න පුළුවන්. ඒක ඉතාම අහඹු සිදුවීමක්. උදාහරණයක් හිතලා බලන්නකො නැවත නැවත. භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දෙනවා ස්වාමීනි ඉතාමත්ම කලාතුරකින් එක වෙන්න පුළුවන්. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ ඉතාම කලාතුරකින් සිද්ධ වෙන්න පුළුවන් කාරණාව මම දේශනා කරනවා සුලභව සිදු වෙනවා කියලා. ඒ කියන්නේ මේ සිද්ධිය නිතර නිතර වෙනවා කියන එක නෙමෙයි. කලාතුරකින් වෙන කාරණාව මේ සංසාරේ හැටියට සුලභයි කියලා සඳහන් කරන්නේ. නිතරම සිද්ධ වෙනවා වගේ. නමුත් මනුස්ස ජීවිතයක් ලබලා ඉන්න කෙනෙක් සතර අපායක ඉපදුණු ඔහුට නැවත මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එක ඊට වඩා පරම දුර්ලභ කාරණාවක් හැටියට දේශනා කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ නැවතත් පැහැදිලි කරනවා. මේ මනුස්ස ජීවිතය එතරම්ම දුර්ලභයි. එතරම්ම දුර්ලභ වූ මනුස්ස ජීවිතය සම්මා දිට්ඨික ජීවිතයක් බවට පත් කරගන්න සසරේ කරගත්ත මොන තරම් පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕනද? සම්මා දිට්ඨිකයි කියලා කියන්නේ කර්මයයි කර්මඵලයයි පිළිගන්නවා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව
සැක නොකර එලෙසින්ම බාර ගන්නවා කියන එකයි. අපි අතරත් සමහර පිරිස් ඉන්නවා යම් ප්‍රමාණයක් හරි කියලා පිළිගන්නවා. එතනින් එහාට සමහර කරුණු බාරගන්න කැමති නෑ. එහෙම අකමැති කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට විරුද්ධයි කියන එකයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු ධර්මකාරණාවට අකමැති නම් ඔහුට ලෞකික සරණාගමනයේ පිහිටන්නේ නෑ. බුද්ධ රත්නය ගැන සැකයි. එනම් මේසා දීර්ඝ සසරක සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලබල ඉපදුනහම ඒ ජීවිතෙත් ඉතාම සුළු කාලයයි පවතින්නේ. නිරයක ආයුෂයි දෙව්ලොවක ආයුෂයි එක්ක කල්පනා කරලා බලුවත් අපි මේ ගෙවන ජීවිතය හරියට නිකන් ඇහි පිල්ලමක් ගහනවා වගේ කාලයක්. නිරයෙහි දෙව්ලොවයි ආයුෂත් එක්ක සසඳනකොට. මොකද දෙව්ලොව ආයුෂයටත් වඩා නිරේ ආයුෂ ඉතාම වැඩි නිපින්නතුන. අන්තිම දිව්‍ය ලෝකෙ තමයි 6 වෙනි දිව්‍ය තලයේ 6 වෙනි දිව්‍ය තලයේ ආයුෂ ප්‍රමාණය පරිනිම්මිත වසවර්තී. මනුස්ස වර්ෂ වලින් 921 කෝටි 60 ලක්ෂයක් කියලා සඳහන් කරයි. මනුස්ස වර්ෂ 921 කෝටි 60 ලක්ෂයක්. එතකොට 6 වෙනි අපායට මේ 921 කෝටි 60 ලක්ෂය එක දවසයි කියලා සඳහන් කරන්නේ. 921 කෝටි 60 ලක්ෂයේ වුවත් 30ක් ඒ අපායට මාසයයි. එවන් මාස 12ක් ඒ අපායට අවුරුද්දයි. එවන් අවුරුදු විශාල ප්‍රමාණයක් එහාට ආවිෂයි. එතකොට දෙව්ලොව ආවිෂයට වඩා ඉතාම දීර්ඝායුෂයක් නිරේ තියෙනවා. එවන් නිරයක උප්පත්තිය ලැබුවොත් කවද නිදහස් වෙන්නද? තව නිරේවල් තියෙනවනේ 7 8 කියලා තව දෙකක්. අපි ඔය 6 වෙනි නිරේ ගැනනේ කතා කළේ. ඉතින් 7 වෙනි නිරේ 8 වෙනි නිරේ අවීචිය. 8 වෙනි නිරේ ආයුෂ සඳහන් කරලා තියෙන්නේ අන්තර්කල්ප 1යි කියලා. එතකොට අන්තර්කල්පයක් ත්‍රිපිටකයට පරිබාහිර අපේ තවත් නොයෙක් ධර්ම ග්‍රන්ථ තියෙනවා. අන්න ඒ ධර්ම ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා අන්තර්කල්පයකට කොච්චර අවශ්‍ය තියෙනවද කියලා. ඒ ග්‍රන්ථවලට අනුව මනුස්ස වර්ෂ අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක් අවීචයට අවශ්‍යයි. අන්න ඒක නිසා තමයි සඳහන් කරලා තියෙන්නේ මනුස්ස ලෝකේ ජීවත් වෙන කෙනෙක් මේ සතර අපායේ කොහේ හරි ඉපදුනොත් නැවත මනුස්ස ජීවිතයක් ලබා ගන්නවා කියන එක කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවටත් වඩා පරම දුර්ලභ කාරණාවක් කියලා. නිරයෙන් නිදහස් වෙලා ප්‍රේත ලෝකවල උපදිනවා. දැන් මේ කතා කරුවේ නිරේ ආයුෂ විතරනේ. එතකොට එහෙන් නිදහස් වෙලා ප්‍රේත ලෝකවලට එනවා. බුද්ධාන්තර ගණන් ආයුෂ ප්‍රේත ලෝකවල. ප්‍රේත ලෝකවලින් නිදහස් වෙලා සමහර වෙලාවට තිරිසන් ආත්මවලට එනවා. තිරිසන් ආත්මයකට ආහම කාටද පින්නතුනි යහපත දකින්න පුළුවන්? කාටද පින් කරන්න පුළුවන්? කොහොම නිදහස් වෙන්නද? අපේ බුද්ධ කාලෙත් තිරිසන් ලෝකෙන් අත මිදුන තිරිසන්නු කීප දෙනෙක් ගැන විතරයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ කාරණා ටික හරියට හිතුවොත් කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවට වඩා කොයි තරම් දුර්ලභද මනුස්ස ජීවිතයක් ලැබෙන එක. නමුත් අපිට අද සතුටු වෙන්න පුළුවන් එවන් දුර්ලභයි දුෂ්කරයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මනුස්ස ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. නිකම්ම මනුස්ස ජීවිතයක් නෙමෙයි සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා.
කර්මයයි කර්මඵලයයි පිළිගන්නවා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළිගන්න මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. හැබැයි ඊටාම කෙටි කාලයකට මේ ලෝකයේ මනුස්ස ජනගහනය අතර සම්මා දිට්ඨික ජීවිතයක් ලබන්න පින්නතුනි විශාල වශයෙන් කුසල් අවශ්‍යයි. අපි මේ ජීවිතේ අරන් තියෙන්නේ පෙර කරපු පින් විශාල වශයෙන් වියදම් කරලා. පින් වියදම් කරලා. අපට ධර්ම කාරණා ගැන සැකමතු වෙන අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් බණ අහන අයට හරියටම කරුණු කාරණා නොදන්නව නම් සැකමතු වෙනවා. දැන් බලන්නකෝ අපේ ධර්මයේම භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා මේ පන්සිල් ආරක්ෂා කරන එකේ ආනිසංස. සිල් රකින්නාට ලැබෙන විශේෂ ආනිසංස දේශනා කරන අතරේ එක ආනිසංසයක් තමයි සිල්වත් වෙන්න වෙන්න ධනවත් වෙනවා කියන කාරණාව. එතකොට අපිට සැක උපදින්නේ නැද්ද ওই කාරණාව ගැන? ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සැක නෙමෙයි. නමුත් සාමාන්‍ය කෙනෙකුට මේක සැක උපදිනවනේ. සිල්වත් වෙන්න වෙන්න ධනවත් වෙනවා නම් දැන් අපිට හිතෙනවා අපිට වඩා හුඟක් ධනවත් වෙලා ඉන්නේ සිල් රකින්නේ නැති අය. මැද පෙරදිග ගැන කල්පනා කරුවොත් ඇමරිකාව ජපානයේ එංගලන්තය වගේ රටවල් ගැන කල්පනා කළොත් මේ තිසරණ කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. පන්සිල් ගැන අල්ප මාත්‍ර හැඟීමක් නැහැ. එතකොට ඒගොල්ලෝ සිල්වත් හැටියට සලකන්නේ නැහැ. සම්මා දිට්ඨික නෙමෙයි මිත්‍යා දෘෂ්ටිකයි. ඉතින් නමුත් අපිට වඩා ධනවත් නැද්ද? ආන් ඒකයි මං කිව්වේ දැන් සැක උපදින්න පුළුවන්නේ. එහෙනම් ධනවත් වෙන්න ඕනේ අපි. යම් ප්‍රමාණයක් හරි සිල්වත්ව ඉන්න සම්මා දිට්ඨිකව ඉන්න පුද්ගලයෝ ඊට වඩා ධනවත් වෙන්න එපයි. ඔන්න හරියටම ධර්මයේ දන්නේ නැත්නම් ධර්මයට විරුද්ධව කතා කරන තැන් ඔය වාගේ තැන් වලින් ඉස්මතු වෙනවා. එතකොට එහෙමනම් ඇයි අපි ඒ අය තරම් ධනවත් නැත්තේ? ධර්මානුකූලව බැලුවොත් අපි ඒ අයට වඩා හුඟක් ධනවත්. හැබැයි ඒක අපිට තේරෙන්නේ නැහැ. ඕක තේරුම් ගන්න හොඳම උදාහරණය පැහැදිලි කරනවා පිළින්දිවච්චි මහතෙරුන් වහන්සේගේ චරිත කතාවේ. අපේ ශාසනයේ පිළින්දිවච්චි මහතෙරුන් වහන්සේ කියලා කියන්නේ දෙවියන් සතුටු කරවන දෙවියන් කැමති මහරහතන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ තමයි උන්වහන්සේට තියෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ ඔය අග තනතුර උන්වහන්සේට ප්‍රදාන කරන දවසේ උන්වහන්සේගේ චරිත කතාව දේශනා කරනවා. පෙර බුද්ධාන්තරයක එදා ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට ප්‍රිය වූ භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ එක භික්ෂූන් වහන්සේ නමකට ලබලා දෙනවා දැකලා තමයි මේ මානවකයාට එදා අදහසක් පහළ වෙන්නේ ලෞතුරා බුදු කෙනෙක් ළඟ මටත් මේ තානාන්තරයේ ලබා ගන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා. අන්න එදා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට දවස් 7ක් එක දිගට දන් දුන්නා. දවස් 7ක් එක දිගට දන් දීලා අවසාන දවසේ දානින් පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි මේ දානි පූජා කළේ සක්විති වෙන්න හිතාගෙන නෙමෙයි. සක් දෙව් වෙන්න හිතාගෙන නෙමෙයි. දෙව්ලොව යන්න හිතාගෙනත් නෙමෙයි. මම මේ දානි පූජා කළේ අදට දවස් 7කට කලින් භාග්‍යතුන් වහන්සේ එක භික්ෂූන් වහන්සේ නමකට දෙවියන්ට ප්‍රිය වූ භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ පිරිනැමුවා. ස්වාමීනි මටත් ලෞතුරා ශාසනයක ඒ වරප්‍රසාදය බුදුරජාණන් වහන්සේ නමකකින් ලබා ගන්න පුළුවන්ද කියන කාරණාව අහන්නයි මම මේ දන් දුන්නේ. ඍජුව ළඟට ගිහිල්ලා අහලා නැහැ. දවස් 7ක් එක දිගට බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට දන් දීලා තමයි මටත් එහෙම වෙන්න පුළුවන්ද කියලා අහන්නේ. ආන්ගේ දානේ
පූජා කරලා අවසාන වෙනකොට විශාල කුඩ ලක්ෂයක් හදලා තිබ්බා. ඒ කුඩේ ඇතුලේ තවත් පූජා කරන නොයෙක් පූජා භාණ්ඩ අර නනවල එල්ලලා තිබුණා. ඒ නොයෙක් පරිස්කාරත් එක්කම මේ කුඩ ලක්ෂයම පූජා කළා. ඉතින් එදා මට තනතුර ලැබෙනවද කියලා අහනකොට භාග්‍යතුන් වහන්සේ දේශනාව කළා. අනාගතේ ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මෙන්න මේ නමින් ඔබ ප්‍රාර්ථනා කරන ওই තනතුර ඔබට ලබන්න පුළුවන් එදාට කියලා. ආන් එතන ඉඳලා දෙව්ලොවයි මනුලොවයි විතරයි ඉපදුනේ කියලා සඳහන් කරන්නේ. ඒ ඉපදිච්ච හැම භවයකම හිසට ඉහලින් කුඩයක් තියෙනවා. කුඩ ඉහලිලා තියෙනවා. කිසිම භවයක අවුවෙන් පීඩාවක් නැහැ. වැස්සෙන් පීඩාවක් නැහැ. මේ කුඩේ ඉහෙල්ලා තියෙන නිසා. මේ චරිත කතාව භාග්‍යතුන් වහන්සේ මෙදා දේශනා කරනවා. මේ කුඩ පූජාවේ ආනිසංසය. එතකොට භික්ෂූන් වහන්සේලා අහනවා ස්වාමීනි සෑම භවයකම හිසට ඉහලින් කුඩයක් තිබුණා නම් කෝ මේ ජීවිතේ කුඩයක් කියලා. එහෙනම් මේ ජීවිතෙත් ඉහලෙන්න එපේ. මේ ජීවිතේ උන්වහන්සේගේ හිසට ඉහලින් කුඩයක් නැහැ. ඒ ප්‍රශ්නේ අහපුවාම අපේ බුදුරජාණන් වහන්සේ අපූර්ව උත්තරයක් දෙනවා. මහණෙනි මේ ජීවිතෙත් මේ භික්ෂුවගේ හිසට ඉහලින් කුඩයක් ඉහලෙන්න තිබුණා. ඒ කුඩේ ඉහලෙන්නේ පෙර කරගත්ත පිනකටනේ. එතකොට මේ ජීවිතයේ කුඩේ ඉහලෙන්න තිබිච්ච පින වෙන කාර්යයක් සඳහා වියදම් වුණා. ඒ හින්දා කුඩේ ඉහලෙන්නේ නැහැ. හැබැයි අනික් කාර්ය මුදුන්පත් වෙනවා. මොකක්ද අනික් කාර්යය? අරිහත් චත්‍රය ලැබුණා. සාමාන්‍ය චත්‍රය නොලැබුණා. නමුත් ඒ පිනත් වියදම් වෙලා අරිහත් චත්‍රය ලැබුණා. ඒ කියන්නේ රහත් වුණා. ඒ කුඩේ ඉහලෙන්න තිබිච්ච පින් ටිකත් රහත් බව උදෙසා වියදම් වුණා. ඒ හින්දා කුඩ නැහැ. නමුත් රහත් වුණා. මෙතෙක් කල් කුඩ ඉහළුණා සසර නිමා වුණේ නැහැ. මෙදත් කුඩේ ඉහලෙන්න තිබිච්ච පිනත් වියදම් කරලා සංසාරේ තවත් ඉස්සරහට යන ගමන නතර කරගත්තා. කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. එතකොට අපි මේ සාකච්ඡා කරගෙන ආපු කතාව සිල්වත් අය සමහර විට මිත්‍යා දෘෂ්ටික අය තරම් ලොකු ධනයක් පේන්න නැතිකොට අපිට ඇති වෙන සැකයට හේතුවනේ. එතකොට අරිහත් චත්‍රය ලබා ගැනීම සඳහා කුඩ ඉහලෙන්න තිබිච්ච පින වියදම්. අපිටත් පින්නතුනේ මහා ධන කුවේරයෝ වගේ සම්පත් භුක්ති විඳ විඳ ජීවත් වෙන්න තිබිච්ච පින අපි වියදම් කරලා තියෙන්නේ මොනවටද එතකොට? සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් සඳහා. අපි කතා කරන ඔය ධනවතුන්ට සම්මා දිට්ඨිය නැහැ. සම්මා දිට්ඨිය නැති නිසා ඒ අයගේ මනුස්ස ජීවිතය මේ සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයකට වඩා පහළ මට්ටමින් තියෙනවා. එවන් ජීවිතයක් අරගන්න පෙර කුසල් ලොකුවට වියදම් කරන්න ඕන වුණේ නැති නිසා ඒ අයගේ පෙර කුසල් ඉතුරු වෙලා තියෙනවා. අද මිත්‍යා දෘෂ්ටිකව ඉපදිලා නමුත් ඔය තරම් ධන සම්පත් ලැබෙන්නේ පෙර සම්මා සම්බුද්ධ ශාසන පරාමර්ශනය කරගෙනම දන් දීලා. ඒ දන් දීපු පින තමයි ඔය ලැබෙන්නේ. හැබැයි එහෙම ඕන තරම් මහදන් දීලා තිබුණට සම්මා දිට්ඨික වන්නෙම්වා කියන ප්‍රාර්ථනාවක් තිබිලා නැහැ. අපිත් විශේෂයෙන් ජීවිතය තුළ පින්කම් කරන හැම මොහොතකම කළ යුතුම ප්‍රාර්ථනාවක්. මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා. එහෙම ප්‍රාර්ථනා කරාම ඔය සමහර අය කතා කරනනේ ප්‍රාර්ථනාවක් තණ්හාවක් සසර දික් වෙන කාරණාවක් කියලා. අපි දන්නේ නැණි මේ ජීවිතේම නිවන් දකීද කියලා. ආන් ඒ නිසායි මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා.
ඒක මේ ජීවිතය වෙන්න පුළුවන් ඊළඟ භවයේ වෙන්න පුළුවන් කවදා හරි. මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. ආන්ගේ ප්‍රාර්ථනා බල මහිමේ නිසා මොකද පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ. පින්කමක් කරලා වැරදි දෙයක් ප්‍රාර්ථනා කෙරුවොත් ලැබෙනවා. මොකද අපි පින්කම කරලා ඉවරයි. මුදල් අතේ තියෙනවා නම් අපිට හොඳ වැඩ කරන්නත් පුළුවන් නරක වැඩ කරන්නත් පුළුවන්. හැබැයි මුදල් හම්බ කළේ ඊටාම ධාර්මික විදිහට වෙන්න පුළුවන්. නමුත් දැන් මුදල් නැතේනේ. එතකොට කරපු පින්කම කරලා කුසල් ලබා ගත්තට පස්සේ ඒ කුසලය හොඳ පැත්තටත් නරක පැත්තටත් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මහා චද්දන්ත ජාතකයේ චද්දන්ත හස්තිරාජයාගේ බිරින්දෑවරු දෙන්නෙක් හිටියා. ඇතින්නියෝ දෙන්නෙක් හිටියා. එයින් චූල සුභද්‍රා ඇත් රජුත් එක අමනාපයක් ඇති කරගත්තා. ආන්ගේ අමනාප නිසා පලිගණ්ඩ තීරණය කළා. පසේ බුදුරජාණන් වහන්සේලාට නිතරම ඇත් රජු දන් දෙනවා. ආන් ඒ වෙලාවේ තමන්ට ලැබුණ පළතුරු කොටස චූල සුභද්‍රාවත් පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඒ කුසලයේ ලබාගෙන ඇය ප්‍රාර්ථනාවක් කළා මම මැරෙන්න ඕනේ මෙහෙන් චුත වෙන්න ඕනේ. මදු රජ්ජුරුවන්ගේ දුව වෙලා ඉපදෙන්න ඕනේ. තරුණ වයසට ඇවිල්ලා රජෙකුගේ අග්‍රමහේෂිකාව වෙලා රජ්ජුරුවන්ගේ හිත දිනාගෙන මට මේ ඇත් රජු මරවන්ඩ ලැබෙන්න ඕනේ. පින්කමක් කරලා කරපු ප්‍රාර්ථනාවක්. ස්වර්ණ තිලක ගැන ධර්ම දේශනාවල් වලින් අහලා තියෙනවා. ඒත් පින්කම් කරලා කරපු මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනාවක්. මේ කුසල කර්ම නිසා මට ඊටාම ලස්සන රූපයක් ලැබෙන්න ඕනේ. ඒ රූපය කොයිතරම් ලස්සන වෙන්න ඕනේද? මාව දකින ඕනෑම පිරිමි කෙනෙක් උම්මත්තක භාවයට පත් වෙන්න ඕනේ. වසඟ වෙන්න ඕනේ මට. මම ඇතහැරලා යන්න බැරි වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් කළා. අන්තිමට මිනිස්සු කලේ ඇය ගහලා මරලා දැම්මා. එහෙම ලස්සනක් ලැබිලා අනුන්ගේ පෞල් ජීවිත විනාශ වෙනකොට ගහලා මරලා දැම්මා. අනාථපිණ්ඩික සිටුතුමාගේ එක ඥාතිවරයෙක් හිටියා. ඔහුත් පින්කම් කරලා පෙර භවයක කරලා තිබුණ ප්‍රාර්ථනාවක් තමයි මම දැක්කහම කොයිතරම් හොඳට සිල් රකින්න පතිවෘතාව ආරක්ෂා කරන කාන්තාවක් නමුත් මගෙත් සමග කායික සම්බන්ධතා ගොඩනගන්න කැමති වෙන්න ඕනේ. මිසදිටු ප්‍රාර්ථනා. නමුත් පින්කම් කරලානේ කරන්නේ. ඒ නිසා විපාක දෙනවා. ඒකයි මම සඳහන් කළේ මුදල් ලැබුණට පස්සේ හොඳ දේ කරන්නත් පුළුවන් නරක දේ කරන්නත් පුළුවන්. එහෙමනම් සංසාරේ මිත්‍යා දෘෂ්ටික මනුස්ස ජීවිත ලබලා තමන් කරගත්ත ලොකු කුසලයක් ඒකට වියදම් කරලා නැහැ. ඒ නිසා ඒ පෙර කුසල් ඉතුරුයි. ඒ කුසල කර්මයන් තමයි ඔය විපාක දෙන්නේ. එතකොට අපි ඒ අයට වඩා පින්නතුනි පින් කරපු අය. ඒ අයට වඩා දන් දීපු අය. ඒ අයට වඩා රැස් වුණ පෙර කුසල් තිබුණ අය. නමුත් ඒ මට්ටමට යන්න බැරි වෙලා තියෙන්නේ ඒ ඉතුරු කරගත්ත විශාල පුණ්‍ය සම්භාරය අපි විසින් වියදම් කරලා තියෙනවා මෙන්න මේ සම්මා දිට්ඨික මනුස්ස ජීවිතය ලබා ගැනීම සඳහා. මම සඳහන් කරන්නේ ඇමරිකාව ආදී ලෝකයේ ධනවත් රටවල් වල රාජ්‍ය නායකයා වෙලා ඉපදුනත් අවුරුදු 60-70ක් මේ මිහි මත දෙව් සැපක් හා සැපක් වින්දත් ඒ අවුරුදු 60-70න් පස්සේ මැරිලා කෙලින්ම යන්න තියෙන්නේ නිරේට. ලංකාව වාගේ රටක ඉපදිලා යාචකයෙක් හැටියට ජීවත් වුණත් හරියට සම්මාදිට්ඨිකව තිසරණ සහිතව ජීවත් වෙනවා නම් මැරිච්ච ගමන් සුගතිය උපදින්නේ. අන්න එවන් වෙනසක් මේ සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය කියන දෙක අතරේ තියෙනවා. ඒ නිසා මෙවන් උතුම් ජීවිතයක් ලැබුයි පෙර කුසල් බොහෝසේ වියදම් කරලා.
අපි මුලින් කතා කරපු දුක්ඛදායක අති දීර්ඝ මේ සංසාර ගමනේ සතර අපායාදී දුක්වල විඳවන කාලය නිමා කරන්න ලැබිච්ච හොඳම අවස්ථාව මේක. තව විදිහකට සඳහන් කළොත් අපි සක්විති රජවරු වෙලත් හිටියා. මේ බණ අහන කවුරුවත් ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේලා ඒ වගේම මම දායක පිරිස අපි හැමෝම සක්විති වෙච්ච වාර සීමාවක් නෑ. අද මෙහෙම හිටියට අපේ අයට මතක ඇති භාග්‍යතුන් වහන්සේ අර එක අවස්ථාවක මාර්ගයේ වඩින වෙලාවේ අර ගෙරීන් රෑනක් දැකලා කොඩයි රෑනක් දැකලා සිනහ පහල කරලා භික්ෂූන් වහන්සේලා ඇයි ස්වාමීනි සිනහ පහල කළේ කියලා අහපුවාම නැවත ගෙරීන් රෑන පෙන්නලා දේශනා කළේ මෙතන සක්විති රජ නොවිච්ච එකම භූමියෙක්වත් නෑ කියලා. එදා සක්විති රජෙක්. නමුත් අද තිරිසන් ලෝකේ මිනිස්සුන්ගේ පයට පෑගිලා මැරෙන භූමියෙක්. සක්විති රජ්ජුරුව මැරිලා තිරිසන් අපායට යන්නේ නෑ. සක්විති රජු කියලා කියන්නේ මහ පුණ්‍ය නිධානයක්. ඉතින් සක්විති රජුරුව අපවත් වුණාම සුගතියකම තමයි උපදින්නේ. සුගතියක ඉපදුනාට අපිත් සුගතිවල හිටියනේ. අපිත් සක්විති වුණා වගේම අපිත් බඹලොවත් හිටියා. බඹලොව ඉන්න අපි කරපු පින ඉවර වෙනකොට අපි බඹලොවින් චුත වෙනවා. ඒ දැන් එහෙ ඉන්න බෑ. ඊට පස්සේ දෙව්ලොවකට එනවා. අපි කියමු 6 වෙනි දිව්‍ය තලයට එනවා. 6 වෙනි දිව්‍ය තලයේ සැප විඳ විඳ ජීවත් වෙන්න කරපු පුණ්‍ය පින් ප්‍රමාණය අඩු වෙලා ඉවර වුණාම ඊට වඩා අඩු පිනක් තියෙන නිසා 5 වෙනි දිව්‍ය තලයට එනවා. එහෙම 5න් 4ට 4න් 3ට 3න් 2ට 2න් 1ට එනකන් ආවේ පින අඩු වෙවි යන නිසා. එතකොට ඊළඟට ඒ දිව්‍ය තලයෙන් අන්තිම තැනින් නික්මිලා අපි ඇවිල්ලා තියෙනවා මනුස්ස ලෝකෙට. දැන් බලන්නකෝ අපි ආපු ගමන. පඩි පෙළක පහලට බැහැගෙන යනවා වගේ ගමනක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ මනුස්ස ලෝකෙන් පස්සේ අපිට බැහැලා යන්න තවත් ලෝක තියෙනවද? අපි එනකන් බලාගෙන ඉන්න තවත් ලෝක 4ක් තියෙනවා. අපි ඒකට තමයි කියන්නේ සතර අපාය කියලා. සත්වයා උපදින තැන්. සතර අපාය නිමක් නැති දුකකින් පිරිච්ච තැන. මෙතනදි පුළුවන්කම තියෙනවා අවශ්‍ය නම් ආයෙත් ඉහළට යන්න පුළුවන්. අපි ඉන්න විදිහටම හිටියොත් පහළට යන්න පුළුවන්. ඉහළට යන්න නම් ලොකු වෑයමක් කරන්න ඕනේ. ඒ වෑයම මිනිස්සු අතින් අපි අතින් සිද්ධ වෙන්නේ බොහොම අවම ප්‍රමාණයයි. තව විදිහකට කිව්වොත් මනුස්ස ජීවිතය කියලා කියන්නේ අපායට යන අතරමඟ අවුරුදු 60-70කට නතර වුණ පුංචි නවාතැන් පොලක් විතරයි. මේ ඉන්නේ අපායට යන අතරමඟ. ඒ දැන් ඉහළ ඉඳලා බැහැගෙන න්යා අවුරුදු 60-70කට නතර වෙලා ඉන්නවා. ප්‍රඥාවන්තයා මේක තේරුම් අරගෙන වහාම ආපහු හිටපු දිහාට යන්න වැඩ කරනවා. එහෙම ප්‍රඥාවක් නැති කෙනා, සිහි කල්පනාව මදි කෙනා මෙහෙම ඉඳලා මරණයට පත් වෙලා අර සතර අපායේ උප්පත්තිය ලබනවා. අපේ ගෙදරත් ඒ වගේම තමයි. හරියට නිකන් මනුස්ස ලෝකේ 4 මං හන්දියක් වගේ. අපේ පවුල කියලා කියන්නේ. හිතන්නකෝ ගෙදර සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා කියලා. අම්මයි තාත්තයි දරුවෝ 3 දෙනයි. එතකොට අම්මා දන්නේ නැහැ ස්වාමියා කොහේ ඉඳලාද මේ ලෝකෙට ආවේ කියලා. ස්වාමියා දන්නෙත් නැහැ බිරිඳ කොහේ ඉඳලාද ආවේ කියලා. ඒ දෙන්නම දන්නේ නැහැ ළමයි 3 දෙනා කොහේ ඉඳලාද ආවේ කියලා. ඒ උනාට
කොහෙන් හරි ඇවිල්ලා අපි දැන් මේ එක ගෙදරක හම්බ වෙලා. හතරමං හන්දියෙත් ඕකමයි වෙන්නේ. හතර පැත්තෙන්ම මිනිස්සු වෙනවා මේ හන්දියට. එතකොට හතර පැත්තෙන්ම එන අය හන්දියේදී මුණ ගැහෙනවා. ඊට පස්සේ ඒ අය තම තමන් කැමති පැත්තට ආපහු හැරිලා යනවා. ගෙදරත් කොහෙන්දෝ ඉඳලා ඇවිල්ලා ගෙදරදි හම්බ වෙලා මරණයෙන් පස්සේ තම තමන් කරගත්ත කුසල ධර්මයන්ට අනුව එක එක පැතිවලට යනවා. කෙනෙක් සුගතියට යනවා. කෙනෙක් මනුලෝම උපදිනවා. කෙනෙක් නිරයට යනවා. තව කෙනෙක් ප්‍රේතලෝකෙකට යනවා. මේ වගේ කොයි පැත්තට හරි යනවා. සමහරලාට දෙන්නෙක් එක පාර යනවා. එතකොට මේ ඔක්කොටම හොඳ පාරේ යන්න බැරි වෙයිද? එහෙමත් යන්න පුළුවන්. හැබැයි එහෙම යන්න නම් අපි හැමෝම ගාව තිබිය යුතු විශේෂ ගුණ ධර්ම කොට යම් ප්‍රමාණයක් තියෙනවා. මොනවද අපි හැමෝම ගාව තියෙන්න ඕනේ? අම්මා තාත්තා ළඟ, දරුවෝ 3 දෙනා ළඟ තිසරණයි පන්සිලුයි තියෙන්න ඕනේ. ඔය ටික තියෙනවා නම් මැරිලා අපි ඔක්කොටම එකම පාරේ යන්න පුළුවන්. එහෙම නැති වුණොත් විවිධ පාරවල තමයි යන්න වෙන්නේ. මේ කාරණාව හරියටම තේරුම් ගත්තා නම් අපි දරුවන්ට වර්තමානයේ දක්වන සෙනෙහසට වඩා ලොකු සෙනෙහසක් පින්නතුනි දක්වනවා. සම්මා දිට්ඨික ජීවිතයක් අරගෙන ඉපදිලත් බුද්ධාන්තරයක ඒ මනුස්ස ජීවිතය ලබලත් අපි තාම ධර්මකාරණා තේරුම් අරගෙන නැති නිසා අනාගත රටම ඉතා අවදානං අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්වෙමින් තියෙනවා. ඒකට බාල පරපුරට දොස් කියන එකේ කිසි සාධාරණ බවක් නෑ. ඒ වරද කරලා තියෙන්නේ වැඩිහිටි පරපුර. අපි හැබෑවටම ඒ දරුවන්ට සත්පුරුෂ වුණා නම් දැන් බලන්නකෝ. දැන් අම්මලා බණ අහන්න යනවා. තාත්තත් බණ අහන්න යනවා. අපි දෙන්නම එකතු වෙලා දන් දෙන්නත් යනවා. අපි භාවනා කරන්නත් යනවා. රට වටේම තියෙන වටිනා තැන් හොයාගෙන වන්දනා කරන්නත් යනවා. අපි පොයට සිල් ගන්නත් යනවා. මේ රටේ අම්මලා තාත්තලාගෙන් කී දෙනාද දරුවෝ දෙන්නත් ලැහැත්ති කරගෙන සිල් ගන්න යන්නේ? බණ අහන්න යනකොට ඒගොල්ලොත් අඬ ගහගෙන ගිහිල්ලා ළඟ වාඩි කරවගෙන බණ අහන මව්පියෝ කී දෙනාද ඉන්නේ? ඉතින් අපි සංසාරයෙන් එතර යන්න වැඩ කරගන්නවා. අරගොල්ලෝ නිරේට යන්න කටයුතු කරගන්නවා. ඉතින් අපි සත්පුරුෂයි නම් දරුවෝ නිරේට යනවට කැමති නැහැනේ. ආන් ඒ අයට ධර්මය තුල ශික්ෂණයක් දුන්නේ නැති නිසා, කර්මය කර්මඵලය කියලා දුන්නේ නැති හින්දා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලෝකවල විවිධ දේවල් වලට ඇබ්බැහි වෙලා මෙලොව ජීවිතයයි පරලෝ ජීවිතයයි දෙකම විනාශ කරගන්නවා. අපේ අඩුපාඩු නිසා. ඉතින් සියලු දෙනාම එකපාරේ යන්න කැමති නම් ඉස්සරලාම මව්පියෝ සිල්වත් වෙන්න ඕනේ. මොකද පිරිසක් ළිඳක ඉන්නකොට කවදාවත් ළිඳේ ඉන්න කෙනෙකුට මේක එක එක්කෙනා අරන් ගොඩින් තියන්න බෑ. ළිඳේ ඉන්න කට්ටිය ගොඩ ගන්න නම් අනිවාර්යෙන් ගොඩ කවුරු හරි ඉන්න ඕනේ. එහෙනම් අම්මයි තාත්තයි සිල්වත් වෙනවා නම් දරුවෝ ටික ඒ මාර්ගයට ගන්න හරි ලේසි. ඉතින් ඔය පරිසරයේ මේ ලබාගත් මනුස්ස ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන ගොඩනගන්න යම් කෙනෙකුට පුළුවන් නම් තිසරණයි පන්සලුයි මත හැම කෙනෙකුටම ජීවිතේ පෝෂණය කරන්න පුළුවන් නම් රටක් කොයිතරම් ලස්සන කරන්න පුළුවන්ද? ජාතියක් කොයිතරම් ලස්සන කරන්න පුළුවන්ද? ආන් ඒ අඩුපාඩුව අපේ තියෙන නිසා අපිට කවදාවත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයත් එක්ක හරියටම නැගිටලා සතර පායට පිටුපාලා සුගතියට මුහුණලා ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතුව යනවා. අපි එහෙම නොකරන එකේ පාඩුව
හැබැයි අවසාන කාලේ අපිටම දැනෙනවා. ඉන්නතන ජීවත් වෙනවා කියලා කියන්නේ තව විදිහකට කිව්වොත් මරණයට සූදානන් වෙනවා කියන එකයි. ජීවත් වෙනවා කියන්නේ මැරෙන්ඩ සූදානන් වෙනවා කියන එකට. නමුත් අපි හිතනවද ජීවත් වෙනවා කියන්නේ මැරෙන්ඩ සූදානන් වෙනවා කියන්නේ මොකක්ද කියලා. අපි හිතාගෙන ඉන්නේ මේ ජීවත් වෙන්නේ මැරෙන්ඩ තියෙන අවස්ථා මගහැරගෙන ජීවත්වෙන්ට හදන්න. කොච්චර මගෑරියත් කොතන දිහිරිය අහුවෙනවමයි. හැබැයි එදාට සූදානන් වෙලා හිටිය නැත්තං සිල්ගුණ ආරක්ෂා කරලා තිබුණත් භයානක වෙන්න පුළුවන්. තිස්සරණයි පන්සිලුයි තියෙනවනම් විශාල රැකවරණයක් තියෙනවා. නමුත් අපි මේකටත් පුහුණු වෙන්න ඕනෙන. කල්පනා කරලා බලන්නක ජීවිතයේ පුහුණුවීම් කීයකට සම්බන්ධ වෙනවද කියලා. රැකියාව තුළ විවිධ පුහුණුවීම් තියෙනවා. අපි ඒ පුහුණුවීම් වලට සම්බන්ධ වෙනවා. උයන්ඩ පිහින්ඩ මහන්ඩ කරන්න ඔය හැම දෙයක්ම පුහුණු වෙනවා. ජීවිතයේ ලස්සනට ගත කරන්න හොඳ කළමනා කරණයක් පුරුදු වෙනවා. මුදල් කළමනා කරණය කරනවා. ගෙදර දොරේ ආහාර පාන කටයුතු ආදී තව නොයෙක් කටයුතු විදුලිය පරිභෝජනය කරන එක ජලය පරිහරණය කරන එක පවා අපි කළමනා කරණය කරනවා. ඒ වතුර ටික ඒකින් ගණ්ඩ තින උපරිම ප්‍රයෝජනයක් ගන්නට. මේ වාගේ ජීවිතයේ නොයෙක් දේවල් කළමනා කරණය කරන අපි සංසාර ගමන කළමනා කරණය කරගන්නේ. ඒකට හොඳ පුහුණුවක් නෑ. එනම් මොනවද පුහුණු වෙන්ඩෝනි මැරෙන්ට සූදානන් වෙනවා කියල කියන්නේ ඇයි. මම සඳහන් කළේ අපි කොච්චර ගුණවත්ව ජීවත් වනත් සිල්වත්ව ජීවත් වනත් මැරෙන මොහොතේ දුක හිතුනොත් අපිට මොකක් වෙයිද. නිරේක තමයි උපදින්ටවෙන්න. මැරෙන මොහොතේ දුකක් හිතුන. මැරෙන මොහොතේ ආසාාවක් ඇති වුණොත් දරුමල්ලු සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. රංග්‍රදී සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. එහෙම උනත් පින්නතිනි ප්‍රේතලෝකෙකවත් තමයි උපදින්ට වෙන්න. මැරෙන මොහොතේ තරහගියොත් එහෙම වනත් අපිට උපදින්ට වෙන්නේ එක්කෝ යකෙක් වෙලා. ඒම නැත්තං නයෙක් පොළඟෙක් කුණකටුවෙක් ආදී ඔය විස සතෙක් වෙලා. එහෙමත් නැත්තං ඒ තරහටත් පුළුවන් අපි නිරේටම යනකං අරංයන්ට. එතකොට මැරෙන මොහොතේ අත්හරින්ට පුළුවන් වෙන්න ඕනේ. කිසිම සිද්ධියක් සම්බන්ධයෙන් දුකක් ඇති නොවෙන්න ඕනේ. වේදනාවක් නිසා දේශ සිතක් පහළ නොවෙන්නත් ඕනේ. මේ සියල්ලෙන්ම මිදිලා නිදහසේ මැරෙන්ඩ අපිට මැරෙන වෙලාවට පුළුවන් වෙයිද. ඒ වෙලාවට ඒක කරන්න බෑ. ආං ඒක සඳහා හොඳ පුහුණුවක් මැරෙන්ඩ කලින් ලබල තියෙන්න්න මෝනේ. අනිත් සියලු පුහුණුවී මතරේ මරණයට මූුණ දෙන්නත් හොඳටම පුහුණු වෙන්න වෙනවා. මොකද පින්නතන ජීවිතයේ මෙතෙක් කවදාවත්ම මූුණදීල නැති. මහා ලොකු වේදනාවකට මූුණ දෙන්න සිද්ධ වෙනවා කියලනි ධර්මය සඳහන් කරලා තියෙන. අනාථ පිණ්ඩික සිටිතුමා මරණ වේදනාව ගැන සාරිපුත්තයන් වහන්සට පැහැදිලි කළා. ධනංජානි කියන සිටුවරයත් මරණ වේදනාව මොකක්ද කියන එක සාරිපුත්තයන් වහන්සට පැහැදිලි කළා. අනාථ පිණ්ඩික සිටිතුමා සඳහන් කරනවා මහා සිටිතුමනි දැන් කොහොමද කියලහක් වෙලාවී. ස්වාමීනී ඉතාම දක්ෂ ගවඝාතකයෙක්. තමන්ගේ ඉතාම තිවුණු පිහියෙන් මේ ගවයා මොහොතින් යම්සේ මස් කරනවාද. බෙල්ල කපනවා ඉක්මනට හම කපල වේගෙන් ගලවනවා තිවුණු පිහිය මුවහතත් එක්. ආංගේ තිවුණු පිහියක් අරගෙන මගේ කුස ඇතුළට කෙනෙක් ගිහිල්ලා. ඒ පිහියෙන් බඩවැල් ටික කපාගෙන යනකොට මොන තරං වේදනාවක් ඇතියෙනවාද. ස්වාමීනී මගේ කුස ඇතුළේ දැන් ඒවාගේ වේදනාවක් තියෙනවා. ඉතාම ශක්තිමත් පුද්ගලයෙක් මහකුළු ගෙඩියක් අරගෙන ඇවිල්ලා ඉස්මුදුනට ගහනකොට කොහොමද ස්වාමීනී
එවන් වේදනාවක් මගේ මේ ඉස්මුදනි තියෙනවා. 4 දෙනෙක් ඇවිල්ලා අත පය වලින් අල්ලගෙන මහ ගිනි අඟුරු මැලයකට ලං කරනකොට මොන වාගේ දැවිල්ලක්ද ස්වාමීනි මගේ ගත මගේ ශරීරය ඒ තරම් දැවෙනවා ස්වාමීනි කියලා සඳහන් කරනවා. මේ ආදි වශයෙන් මරණ වේදනාව පැහැදිලි කරනවා. දැන් එතකොට මේ වේදනාව හිසේ කැක්කුමට වඩා ඊටාම බලවත්. බඩේ කැක්කුමට වඩා ඊටාම බලවත්. ඒක බලවත් කියනවා මිසක් ඔබවත් මමවත් තවම ඒ වේදනාව විඳලා නෑ. ඒක අනාගතයේ අපි මරණයට පත්වෙන දවසට ඒ කාලෙට විඳින්න වෙන වේදනාවක්. ඒ කියන්නේ පරණ මූණ දීලා පුරුදු එකක් නෙමෙයි. එදාට අලුතෙන්ම මුහුණ දෙන්න තියෙන වේදනාවක්. හිසේ කැක්කුම ටිකක් තදට හැදුනහම ඒ තරහ යනවා නම් අපට. බඩේ කැක්කුම ටිකක් උත්සන්න වුණහම අපිට ඒ තරහ යනවා නම් ජීවිතයේ අන්තිම මොහොතේ පුරුදු නැති මේ බලවත් වේදනාවට තරහ යන්නේ නැති වෙයිද අපිට? ආන් ඒකයි සඳහන් කළේ තරහ ගියත් දුක හිතුණත් නිරයකට හේතු වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් විස සහිත සතෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. ප්‍රේත ලෝකයකට තීරණය වෙන්න පුළුවන් තණ්හාවක් ඇති වුණොත්. ඉතින් ඔය අවස්ථා හැම එකක්ම මගහරින්න පුහුණු වීමක් අවශ්‍ය නිසායි ජීවත් වෙනවා කියලා කියන්නේ මැරෙන්න සූදානම් වීමයි කියලා කිව්වේ. ඔය ටික පුහුණු කරගන්නම වෙනවා. ධර්මාශෝක මහරජුරු කොයි තරම් පින්කම් කළාද? නමුත් සඳහන් කරලා තියෙන්නේ අවසානයේ මොහොතේ හිතේ ඇති වුණ ද්වේෂසිතක් එක්ක තිරිසන් ලෝකේ පිඹුරෙක් වෙලා ඉපදුනා කියලා. රහතන් වහන්සේලා එහෙම ප්‍රකාශ කරලා තියෙන්නේ. නමුත් ඉතින් මහා කුසල් කරගත්ත නිසා කෙටි කාලයක් ඒ තිරිසන් ආත්මෙ ඉන්න ඇති. නමුත් එයින් මිදුනට පස්සේ ඊළඟට උපදින්නේ අපේ රටේ. ධර්මාශෝක මහරජුරු රහත් වෙන්නේ ලංකාවෙන් කියලානේ සඳහන් කරන්නේ. ඉතින් රහතන් වහන්සේලා සඳහන් කරලා තියෙන නිසා තමයි අපේ පොත්පත්වල එහෙම තියෙන්නේ. ලංකාවේ ඉපදිලා කුණ්ඩලතිස්ස නමින් පැවිදි වෙලා ලංකාවේදී රහත් වෙලා පිරිනිවන් පානවා. අපි වාගේ පින්කම් කරපු කෙනෙක්ද අදත් ධර්ම දේශනා කරන්නේ අදත් ධර්ම ශ්‍රවණය කරන්නේ ඒ රජුරවන්ට පින් සිද්ධ වෙන්නේ. නිග්‍රෝධ මහරහතන් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ධර්ම දානයේ ප්‍රතිඵලය. ඒ ධර්ම දානයේ ප්‍රතිඵලය තමයි ඡණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් කරන එක. ඉන් පස්සේ ඒ මහරජුරු අතින් මේ ශාසනයට සිද්ධ වුණ මෙහෙවර මෙච්චරයි කියලා සීමාවක් කරලා දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් මහ කුසල් කරලා අන්තිම අවස්ථාවේ මුණ දුන්නත් දෙකින් ඒ වාගේ සංසන්දනය කරලා අපි ගැන හැම වෙලාවෙම හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැම වෙලාවෙම පැහැදිලි කළේ අපි 4 පොයට සිල් ගන්නවා කියලාවත් අපි නිතර නිතර දන් දෙනවා කියලාවත් සිල් ගන්න එන්නේ නැති දානයක් දෙන්න යන්නේ නැති එවන් මිනිස්සු දිහා බලලා ඒ අයට වඩා මම හුඟක් හොඳයි කියලා හිතන්න එපා කියලා. සාමාන්‍ය අපිට හිතෙන්නේ එහෙමනේ. අහවල්ලුන්ට වඩා අපි හොඳයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කවදාවත් එහෙම හිතන්න එපා කියලා. එහෙනම් කොහොමද හිතන්න දේශනා කළේ? අපි ඉන්න මට්ටමේ ඉඳලා අපිට වඩා හුඟක් උසස් මට්ටමේ අය දිහා බලන්න. සෝවාන් වහන්සේලා දිහා බලන්න. ආර්යයන් වහන්සේලා දිහා බලන්න. මහා වීර්යවන්තයෝ දිහා බලන්න. ඒ ආර්යයන් වහන්සේලා එක්ක සංසන්දනය කරනකොට උන්වහන්සේලාට වඩා මම කොයිතරම් පහළ මට්ටමකද ඉන්නේ. හැම වෙලාවෙම හිතන්න කීවේ එහෙමයි.
අරගොල්ලන්ට වඩා මං කොච්චර උසස්ද කියලා නෙමෙයි ආර්යයන් වහන්සේලා ගැන හිතලා උන්වහන්සේලාට වඩා මං කොච්චර පහළද. ආන් එහෙම හිතන කෙනාට උන්වහන්සේලා ඉන්න තැනට යන්න ඕනේ කියන වීරියක් ඇති වෙනවා. එතෙන්ට ගමන් කරන්න එහෙම හිතන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ නිසා. එහෙනම් අපි මේ ඉන්න ප්‍රමාණය හොඳයි. සෑහීමකට පත්වෙන්න පුළුවන් කියන තැනට කවදාවත් නොයා මම ඉන්න තත්ත්වය තාම හුඟක් මදි. මීට වඩා මම තව උනන්දු විය යුතුයි. මීට වඩා මම තව වීරිය කළ යුතුයි. මේ අතිශයින්ම කටුක දුක්ඛදායක සංසාරේ තවත් ඉස්සරහට යනවට වඩා වහා සසරින් මිදෙන්න කටයුතු කරන්න ඕන කියලා කල්පනා කරපු කෙනා ඒ සඳහා පාර හදා ගන්නවා. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේම හැම වෙලාවෙම එහෙම හිතන්න කියලා. මේ සංසාරේ තව ඉන්නවට වඩා මම මේ සසරින් මිදෙන්න ඕනේ. මොකද රහතන් වහන්සේලාට නැත්තම් අපිට දේශනා කළේ දැන් සමහර වෙලාවට අපේ පින්නතුන් කියනවා මේ කොහොම හරි මේ ජීවිතේ සෝවාන්වත් වෙන එක තමයි මගේ අරමුණ කියලා. බුදුරජාණන් වහන්සේ කවදාවත් කොතනවත් අපිට දේශනා කරන්නේ නැහැ මේ ජීවිතයේදී සෝවාන් වෙන්න උත්සාහ කරන්න කියලා. එහෙනම් මොකද්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ? පුළුවන් නම් රහත් වෙන්න උත්සාහ කරන්න කියලා. සෝවාන් වෙන්න නෙමෙයි රහත් වෙන්න උත්සාහ කරන්න. මම නිතරම සඳහන් කරපු උදාහරණයක්. ඉගෙන ගන්න ළමෙක් මම අනිවාර්යෙන් B3ක්වත් ගන්නවා කියලා හිතුවොත් B3ක් ගන්න තියෙන සම්භාවිතාවය ඉතාම අල්පයි. හැබැයි A3ක් ගන්නවා කියලා මහන්සි වුණොත් B3ක්වත් ලැබෙන්න පුළුවන්. රහත් වෙනවමයි කියලා උත්සාහ කළොත් සෝවාන්වත් වෙන්න පුළුවන්. හැබැයි සෝවාන් වෙන්න උත්සාහ කළොත් ඒක ලැබෙන්න තියෙන ඉඩ කඩ ඉතාම අඩුයි. ඒකයි දේශනා කළේ හැම වෙලාවෙම වීරිය කරන්න ඕනේ මේ සංසාරයෙන් මිදෙනවමයි කියලා. එහෙම උත්සාහ කරනකොට යටත් පිරිසෙන් අපිට සුගතියකට හරි ඊළඟ ජීවිතේ තීරණය කරන්න පුළුවන්. ඒ නිසා වීරිය අත්‍යවශ්‍යයි. මේ ජීවිතයේ වඳ බව කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නිନ୍ଦ පිළිපදව. මේ උතුම් මනුස්ස ජීවිතයේ ඊටාම කෙටි කාලයයි තියෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ කවදාවත් නිନ୍ଦ අගය කරන්නේ කොතනවත් අගය කළේ නැහැනේ නිନ୍ଦ. බුදු පියාණන් වහන්සේ නිନ୍ଦ අගය කරපු තැනක් ඇත්තෙම නැහැ. මහා මුගලන් මහරහතන් වහන්සේ මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කරලා උන්වහන්සේගේ අරහත්ත්වය සඳහා දවස් 7ක් එක දිගට රෑ දවල් සක්මන් කරනවා. දවස් 7ක්ම රෑ දවල් දෙකේම මොහොතක්වත් නවතින්නේ නැහැ. හිතන්නකෝ පින්නතේ රෑ දවල් දෙකම දවස් 7ක් ඇවිදිනවා කියලා කියනකොට මොන කායික ශක්තියක් තියෙන්න ඕනේද කියලා. ඇත්තු ගණනාවක ශක්තිය තියෙනවා කියලා දේශනා කරලා තියෙන එකයි. අපිට කෙලින්ම කිව්වට බෑ ඇත්තු ගණනාවක ශක්තිය තියෙනවා කියලා අපි පිළිගන්නේ නෑ. නමුත් මේ කාරණාවල් එක්ක ඒක පිළිගන්න වෙනවා. අපිට දවසක් ඇවිද්දොත් කොච්චර මහන්සිද? දවස් 7ක් එක දිගට සක්මන් කරනවා. 7 වෙනි දවසේ පොඩි නිදිමතක් එනවා. කායික වෙහෙස හින්දා. ඒ මොහොතේම භාග්‍යතුන් වහන්සේ ළඟ පහළ වෙනවා. පහළ වෙලා තමන්ගේ අග්‍ර ශ්‍රාවකයා බවට පත් වෙන්න පාරමී පුරාගෙන ඉන්න කෙනෙක් මේ. ටිකක් විවේක ගන්න මොග්ගල්ලාන කියලා නම් දේශනා කළේ නෑ. නිදිමත නැති කරගන්න ක්‍රම 7ක් දේශනා කළා. නිදිමත නැති කරගන්න ක්‍රම 7ක්ම දේශනා කළා. මේ පැහැදිලි කරන්නේ මොන ක්‍රමයෙන් හරි මේ නිින්ද කඩාගෙන නැවත වීරිය වඩන්න කියලා. බැරිම වුණොත් අපහසුම නම් ඊටාම සිහියෙන් මදක් සැතපෙන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේ කොතනවත් නිින්ද අගය කරන්නේ නැහැ. මේ පුංචි කාලයක් අපිට තියෙන්නේ. ඒ කාලය තුලත් කෙනෙක් වැඩිපුර නිින්දට නම් කාලය යොමු කරන්නේ
ප්‍රඥාවන්තයෙක් හැටියට මේ ශාසනයේ සලකන්නෙම නෑ ඔහු. මොකද තේරුම් අරගෙන නෑ ජීවිතේ. තේරුම් අරගෙන නෑ දහම. ඒකයි වැඩි කාලයක් නින්දට කැප කරලා තියෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ අති උත්තම ශ්‍රේෂ්ඨ ස්ථානයට පැමිණිලත් දවසකට පැය විනාඩි 20ක් විතර තමයි නින්දට කැප කළා කියලා සඳහන් කරන්නේ. පැය විනාඩි 20ක් විතර පොඩි කාලයක්. එතකොට මෙච්චර නිදිමරන්න භාග්‍යතුන් වහන්සේට තව අමුතුවෙන් යා යුතු තැනක් තියෙනවද? එහෙම තැනක් නැහැ. ඒතර කවුරු වෙනුවෙන්ද මේ නිදිමරන්නේ? මේ සසරින් අපිව එතර කිරීම සඳහා අපිට වඩා භාග්‍යතුන් වහන්සේ දුක් විඳලා තියෙනවා. අපි වෙනුවෙන් කරගත්ත දෙයක් නෑ. භාග්‍යතුන් වහන්සේ දුක් විඳලා තියෙනවා අපිට වඩා. අපි වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ රැයකට සැතපුණේ පැය විනාඩි 20යි නම් තමන් වහන්සේ වෙනුවෙන් විවේක ගත්තේ එච්චරයි. අනික් මුළු කාලයම අපි වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් එච්චර කැපකිරීම කරනකොට හරියට නම් අපි අපෙන් අහන්න වටිනවා දවසකට පැය 8ක් 10ක් වකුටු වෙලා නිදාගන්නේ මොන ආරක්ෂාව තියෙන හින්දාද කියලා. භාග්‍යතුන් වහන්සේ සියල්ලම දිනලා ඒත් එහෙම කරනවා. අපි මොකවත් ජයග්‍රහණය කරලා නැහැ. හරියටම මරණයෙන් පස්සේ යන්නේ කොහෙද කියන එක ස්ථිරත් නැහැ. නමුත් අපි නිදා ගන්නවා. එවන් පුද්ගලයා අඥානී කෙටියටයි දකින්නේ. ඥානවන්තයා කායික වෙහෙසක් තියෙනවා නම් ඒ වෙහෙස නිමාගන්න ටිකක් විවේක ගන්නවා මිසක් තණ්හාව පදනම් කරගෙන නිදියන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. අපිට තියෙන්නේ නිදි සුවය පිළිබඳව තණ්හාව. ආන් ඒකයි අවදි කෙරෙව්වත් එහෙම නැත්නම් අවදි වුණත් අනිත් පැත්ත හැරිලා නිදාගන්න. තව ටිකක් ඉඳලා එන්නම් කියලා කියන්නේ. හැරිලා ඉන්න පැත්ත මාරු කරන්නේ ඒ නිදි සුවයට තියෙන තණ්හාව නිසා. එහෙමත් තණ්හාවක් තියාගෙන මේ සංසාරයෙන් එතර වෙන්න පුළුවන්ද කියලා අපි ආපහු සැරයක් අපෙන්ම අහලා බලන්න ඕනේ. ඒ නිසා පින්නතුනි අනමතග්ග සංයුත්තයෙන් කරුණු ටිකක් සාකච්ඡා කරමින් ලබාගත් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයට සාධාරණයක් කරන හැටි අපි බොහොම කෙටියෙන් තමයි සාකච්ඡා කළේ. හැම වෙලාවෙම අපට හිතවත් වෙන්න. දැන් අපි හුඟක් අයට හිතවත්නේ. අපි හුඟක් අයට හිතවත් අපිට හිතවත් අයත් හුඟක් ඉන්නවා. හැබැයි කෙනෙක් විවේකීව කල්පනා කරලා බැලුවොත් මම මට හිතවත්ද කියලා එතකොට තමයි ඔව්ද කියන කාරණාවට ප්‍රශ්නයක් එන්නේ. මම මට හිතවත් නම් හරියටම තිසරණ මත පිහිටනවා. පන්සිල් ආරක්ෂා කරනවා. යමෙක් තාමත් පන්සිල් උල්ලංඝනය කරනවද ඔහු තාම තමන්ට හිතවත් ප්‍රතිපදාවට අපි නැති කෙනෙක්. සිල්පද 5න් 4ක්ම කර්මපත. ඒ කියන්නේ මැරෙන වෙලාවේ මතක් වුණොත් අනිවාර්යෙන් නිරී උපද්දවනවා. සුරාමේරයේ කර්මපතයක් හැටියට දේශනා කරන්නේ නැහැ. නමුත් සුරාවෙන් මත් වෙච්ච කෙනා අනික් කාරණා 4ම කරගන්න නිසා මහ සිල්පදේ කියලා දේශනා කරලා තියෙනවා. මේ සිල්පද 5ට ගරු කරලා මනාව තිසරණ මත පිහිටපු කෙනා මේ ලෝකයේ තුල තමන්ට ඊටාම හිතවත් කෙනෙක්. අනුන්ට හිතවත් වෙන්න කලින් තමන්ට හිතවත් වෙන්න කටයුතු කළොත් අපිට බොහොම සතුටින් මෙලවින් සමුගන්න පුළුවන් ජීවිතයක් ගොඩනගන්න පුළුවන්. ඒ ආකාරයෙන් තමන්ගේ ජීවිතේ කළමනාකරණය කරගත්තොත් ඔහු සුගතියෙන් සුගතියට යන්න පුළුවන් කෙනෙක්. එවන් ජීවිතයක් පෝෂණය කරගන්න මේ සදහවත් පින්නතුන් සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ කරුණාවෙන් ආර්යයන් වහන්සේලගේ අනුකම්පාවෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.